අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහා නාහිමිපාණන් වහන්සේ විසින් රචිත චත්තාලීසාකාර මහා විපස්සනා භාවනාව ග්‍රන්ථය. යෝගාවචරයන්ට බාධා කරන නීවරණයෝ. සත්වයාගේ සිත කිලිටි කරන, නුවණැස අඳුරු කරන, අන්ධ කරන, නිවන් මඟට බසින්නට නොදී සත්වයන් පංචකාම නැමැති මඩගොහරුවෙහි ගිල්වා තබන, සසර දික් කරන, නිවන් මඟට බට පුද්ගලයන්ගේ ඉදිරි ගමනට බාධා කරන, නිවන් මඟ අවුරන, සමහර විට නිවන් මඟට බට පුද්ගලයන් ආපසු හරවා නැවතත් පංචකාම නැමැති මඩවලටම හෙළන නීවරණ නාමයෙන් හඳුන්වන ධර්ම පහක් ඇත්තේය. නිවන් සොයන යෝගාවචරයන් විසින් ඒ ධර්ම දැන සිටිය යුතුය. ඒ ධර්මයෝ සාමාන්‍යයෙන් සකල සත්වයන්ගේම සතුරෝය. විශේෂයෙන් යෝගාවචරයන්ගේ සතුරෝය. පිටතින් එන සතුරාගෙන් ගැලවීම පහසුය. නීවරණයෝ යෝගාවචරයන් කෙරෙහිම හටගෙන ඔවුන් තුළම වැඩි ඔවුනට අනර්ථය කරන සතුරෝය. එබැවින් ඔවුන්ගෙන් ගැලවීම දුෂ්කරය. සතුරෙකුසේ පෙනී සිටින සතුරාගෙන් ගැලවීම පහසුය. මිත්‍ර රූපයෙන් පෙනී සිටින සතුරාගෙන් ගැලවීම දුෂ්කරය. නීවරණයෝ මිත්‍ර රූපයෙන් එන සතුරෝය. එබැවින් යෝගාවචරයන්ට ඔවුන්ගෙන් ගැලවීම දුෂ්කරය. යෝගාවචරයන් නීවරණයන්ට වසඟ වී බෙහෙවින් පිරිහෙන්නේ මිත්‍ර රූපයෙන් එන නීවරණයන් හැඳිනගත නොහැකි වීම නිසාය. ගේකට මිත්‍ර රූපයෙන් පැමිණි සතුරා ගෙහිමියා හැඳිනගතහොත් එයින්ම ඔහු බිය වී පලා යන්නේය. එමෙන් సంతානෙහි හටගන්නා නීවරණය යෝගාවචරයා තමාගේ සතුරෙකු බව තේරුම් ගතහොත් හැඳිනගතහොත් එයින්මද ඒ නීවරණය දුරු වන්නේය. යෝගාවචරයා නීවරණය හැඳිනගත නොහි එය පිළිගතහොත් ඒ නීවරණය සම්බන්ධයෙන් යෝගාවචරයාට සක්කාය දිට්ඨිය ඇතිවිය හැකිය. තණ්හාව ඇතිවිය හැකිය. සම්මෝහය ඇතිවිය හැකිය. එයින් උපන් නීවරණය පදුරුලා වැඩෙන්නේය. යෝගාවචරයා එයට වසඟ වී නිවන් මඟ පසුබසින්නේය. සමහර විට භාවනාව සම්පූර්ණයෙන්ම හැර නිවන් මගින් ඉවත්ව පංචකාම නැමැති මඩවලට බසින්නේය. පොතපතින් හෝ ඇසීමෙන් හෝ නීවරණයන්ගේ නම් දැන සිටි පමණින් හෝ තමා තුළ හටගන්නා නීවරණයන් හැඳිනගත නොහේ. නොයෙක් ආකාරයෙන් පහළවන නීවරණයන් හැඳින ගැනීම අති දුෂ්කරය. සසර දුකින් මිදීම පිණිස ගිහිගේ හැර, නෑයන් හැර, ධනය හැර නිවන් මඟට බැසීමක් වශයෙන් පැවිදි වන පින්වතුන්ගෙන් ඇතැම්හු ඔවුන් තුළ නැගී ආ නීවරණයන් විසින් නැවත ගිහිගයට යවනු ලබති. එහෙත් ඔවුහු තමන්ට ගිහිවන්නට සිදුවූයේ තමන් තුළ හටගත් නීවරණයන් නිසා බව නොදනිති. සිවුරු හැරයාමේ හේතුව ඔවුන්ගෙන් විමසුවහොත් ඔවුන් සිවුරු හැරීමේ හේතුවක් වශයෙන් කියන්නේ අන් කරුණකි. එසේ කියන්නේ ඔවුහු තමන් තුළ හටගන්නා වූ නීවරණය හැඳින ගැනීමට අපහසුත් නිසාය. ඇතැම් ගිහි පින්වත්හු සසර කලකිරී නිවන් ලබනු රිසියෙන් සිල් රැකීමට භාවනා කිරීමට පටන් ගනිති. භාවනාවෙහි යෙදීම් වශයෙන් නිවන් මඟට බැස සිටින ඒ උපාසක උපාසිකාවෝ සමහර විට නීවරණයන් විසින් බාධා කිරීම නිසා කරගෙන ගිය සීල සමාදාන හා භාවනා අත්හරිති. එහෙත් ඔවුහු නීවරණයන් මගහරස් කිරීම නිසා තමන් නිවන් මගින් ඉවත් වූ බව නොදනිති. දැන් සිල් සමාදන් නොවන්නේ භාවනා නොකරන්නේ කුමක් නිසාදයි ඔවුන්ගෙන් ඇසුවහොත් ඔවුන් කියන්නේ නීවරණයන් නිසා ඒවා හල බව නොව අන් කරුණකි. එසේ කියන්නේ නීවරණයන් ඇතිවීම ඔවුනට නොදැනුණු නිසාය. නීවරණයන් ගැන දැනීම නැති ස්වසන්තානෙහි පහළවන නීවරණයන් හැඳින ගැනීමට නොසමත් යෝගාවචරයෙකුට භාවනාවෙහි යෙදී විදර්ශනා ඥානය දියුණු කොට මඟඵල ලැබිය නොහැකිය. සමාධිය වඩා ලෞකික ධානයක් වුවද නොලැබිය හැකිය. මෙකල ආරාණ්‍ය සේනාසනවල හා භාවනා මධ්‍යස්ථානවලත් තවත් තැන්වලත් භාවනා කරන්නෝ බොහෝ ඇත්තාහ. ඔවුන් අතර භාවනාවෙන් දියුණුවක් ලත් අය ඊතරම් දක්නට නැත්තේ නීවරණයන්ගෙන් කෙරෙන බාධාව නිසාය. භාවනා කොට දියුණුවක් ලැබිය හැකි වීමට නම් නැගෙන නීවරණයන් දුරු කර ගැනීමේ ශක්තියක් යෝගාවචරයාට තිබිය යුතුය. තමා තුළින් නැගෙන නීවරණයන් හඳුනා ගැනීමේ ශක්තියක් නැති යෝගාවචරයාට කිසි කලක නීවරණයන් පෙරදිය නොහැකිය. ඔහු නීවරණයන් විසින් පරදවනු ලැබ භාවනාවෙන් හෝ ඉවත් වෙයි.
භාවනාව නොහලේද දියුණුවක් නොලබාම සැමදාම එක තත්වයේම හෝ සිටී. සමාධිය හා විදර්ශනා ඥානය දියුණු කරගත හැකි වීමට තමන් තුළ පහළවන නීවරණයන් තේරුම් ගත හැකි ශක්තිය ඇති කරගත යුතුය. පොතපත කියවීමෙන් හා ඇසීමෙන් නීවරණයන් ගැන ලබා ඇති දැනුමෙන් පමණක් තමා තුළ පහළවන නීවරණයන් තේරුම් ගත නොහැකිය. තමාගේ සිත ගැනත් තමා කෙරෙහි පහළවන කාමච්ඡන්දාදීන් ගැනත් විමසිල්ලෙන් සිට ඒ දැනුම ඇති කරගත යුතුය. කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, තින මිද්ද නීවරණය, උද්ධච්ච කුක්කුච්ච නීවරණය, විචිකිච්ඡා නීවරණය කියා නීවරණ ධර්ම 5ක් ඇත්තේය. කාමච්ඡන්ද නීවරණය කාම වස්තුන් සම්බන්ධයෙන් ඇතිවන ආශාව කාමච්ඡන්දය. ඕනෑකම, ලෝභය, රාගය, ආලය, ආදරය, ප්‍රේමය, තණ්හාව යන නම් වලින් කියවෙන්නේද ඒ ආශාවය. කාම වස්තුහු බොහෝය. සිත කය දෙකට ඇතිවන සැපය ප්‍රධාන කාම වස්තුන්ය. ඒ සැපයට හේතුවන සියලු වස්තුහුද කාම වස්තුහුය. අඹුවෝය, සැමියෝය, දූ දරුවෝය, මාපියෝය, සහෝදර සහෝදරියෝය, නෑයෝය, මිතුරෝය, දැකීමට ආශ්‍රය කිරීමට කැමතිවන අන්‍ය ස්ත්‍රී පුරුෂයෝය, රජවරු, සිටුවරු, සෙන්පතිවරු, අගමැතිවරු, ඇමතිවරු, ජනාධිපතිවරු ආදී උසස් පුද්ගලයෝය. මිනිසුන්ට ප්‍රයෝජනවත් ගවාදී සත්වයෝය, වන සත්තුය. ජලයෙන් ජීවත් වන සත්තුය යන මේ සියල්ලෝම කාම වස්තුහුය. යාම, ඊම, බැලීම, සිනාව, කතාව, නැටුම, ගැයුම, ක්‍රීඩාව යනාදී සත්ව ක්‍රියාවෝද කාම වස්තුහුය. ඉරසඳ, තාරකා, කඳු, හෙල්, ඇලදොල, ගංගා, විල්, වැව්, පොකුණු, මුහුදු, ගස්වැල්, කැලෑ, රන්, රිදී, මුතුමැණික්, දියගිනි, සුළං, ආලෝක, අන්ධකාර, සීතෝෂ්ණ ආදී ස්වාභාවික වස්තුහුය. ආහාර පාන, ඇඳුම් පැළඳුම්, ගෙවල්, රථ, ඇඳපුටු, මේස, භාජන හා මනුෂ්‍යයාගේ ප්‍රයෝජනය පිණිස තනා ඇති සියලු වස්තුහුය යන මේ සියල්ලෝම කාම වස්තුහුය. උපාධි, තනතුරු, ගරු බුහුමන්, කීර්ති, ප්‍රශංසා, විද්‍යා, ශිල්ප, ශාස්ත්‍ර යන මේවාද කාම වස්තුහුය. විහාර, දාගැබ්, බෝධි වෘක්ෂ, බුද්ධ රූප, අරහත් රූප, බෝධිසත්ව රූප, දේව රූප, සර්වඥ ධාතු, අරහන්ත ධාතු, බණපොත්, පාත්‍ර, සිවුරු, වටාපත් යන ආගමික වස්තුහුද කාම වස්තුහුය. කාම වස්තුන්ගෙන් සම්පූර්ණයෙන්ම වෙන්ව සාමාන්‍ය මිනිසුන්ට තබා යෝගීන්ටද වාසය කළ නොහැකිය. එබැවින් නීවරණයන් අතුරින් බෙහෙවින්ම ඇතිවන නීවරණයත්, යෝගීන්ට භාවනා කරන නීවරණයත් කාමච්ඡන්ද නීවරණයයි. කාම වස්තුන් අනුව ඇතිවන කාමච්ඡන්දයෝද බොහෝය. දැකීමට කැමැතිවන අඹදරු, නෑමිතුරන් දැකීමේ ආශාව, රජුන්, මැමතිවරුන් ආදී උසස් පුද්ගලයන් දැකීමේ ආශාව, විශේෂ පුද්ගලයන් දැකීමේ ආශාව, සෝපන ස්ත්‍රී පුරුෂයන් දැකීමේ ආශාව, ක්‍රීඩා, නැඬුම් දැකීමේ ආශාව, පෙරහැර දැකීමේ ආශාව, ජන සන්නිපාත දැකීමේ ආශාව, නගර, ග්‍රාම, කෙත්වතු, කඳු, කැලෑ, ඇලදොල, ගංගා, විල්, වැව්, පොකුණු හා නොයෙක් සතුන් දැකීමේ ආශාව, ලස්සන ගොඩනැගිලි දැකීමේ ආශාව, කෙත්වතු, ගෙවල්, මුදල් ආදී කාම වස්තුන් ලබා ගැනීමේ ආශාව, ලබාගත් කාම වස්තුන් දියුණු කිරීමේ, පරිස්සම් කිරීමේ ආශාව, දූ දරුවන් සොරතල් කිරීමේ ආශාව, ඔවුන් හා එක්ව විසීමේ ආශාව, ඔවුන් වැළඳ ගැනීමේ ආශාව, ඔවුන්ගේ බොළඳ බස්, බොළඳ සිනා ඇසීමේ ආශාව, නොයෙක් මිහිරි ශබ්දයන් ඇසීමේ ආශාව, මිහිරි ගන්ධයන් ආග්‍රාණය කිරීමේ ආශාව, අඹුවන්, දරුවන් සිප ගැනීමේ ආශාව, දරුවන් දියුණු කිරීමේ ආශාව, ප්‍රණීත ආහාර පානයන් වැළඳීමේ ආශාව, වස්ත්‍රාභරණ වලින් කය සරසා ගැනීමේ ආශාව, අඹදරුවන් සැරසීමේ ආශාව, වාසස්ථාන සැරසීමේ ආශාව, සැපගෙන දෙන ඇඳපුටු ආදියෙහි විසීමේ ආශාව, ඇතැම් අයගේ ස්පර්ශයන් ලැබීමේ ආශාව, හොඳ වාහන වලින් ගමන් කිරීමේ ආශාව, මංගලෝත්සවාදියට සහභාගී වීමේ ආශාව, උත්සව පැවැත්වීමේ ආශාව, ශිල්ප ශාස්ත්‍ර උගෙනීමේ ආශාව, උපාධි ලැබීමේ ආශාව, තනතුරු ලැබීමේ ආශාව, ගරු බුහුමන් ලැබීමේ ආශාව, ස්තුති ප්‍රශංසා ලැබීමේ ආශාව යන මේවා මිනිසුන්ට ඇතිවන කාමච්ඡන්දයන්ගෙන් සමහරකි. කාමච්ඡන්දයන් බොහෝ ඇති නමුත් ඒ සියල්ල එක්කෙනෙකුට ඇතිවන්නේ නොවේ. ගිහියන්ට ඇතිවන කාමච්ඡන්ද, පැවිද්දන්ට ඇතිවන කාමච්ඡන්ද, ගිහියන්ගෙන් බාලයන්ට ඇතිවන කාමච්ඡන්ද, තරුණයන්ට ඇතිවන කාමච්ඡන්ද, මහල්ලන්ට ඇතිවන කාමච්ඡන්ද, උගතුන්ට ඇතිවන කාමච්ඡන්ද,
පොහොසතුන්ට ඇතිවන කාමච්ඡන්ද, දුප්පතුන්ට ඇතිවන කාමච්ඡන්ද, පැවිද්දන්ගෙන්ද පන්සල්වල පැවිද්දන්ට ඇතිවන කාමච්ඡන්ද, ආරණ්‍යයේ පැවිද්දන්ට ඇතිවන කාමච්ඡන්ද වෙන වෙනම ඇත්තේය. වෙනසක් නැතිව සැමටම ඇතිවන කාමච්ඡන්ද ඇත්තේය. ධනය රැස් කරගෙන අමුදරුවන් ඇති කරගෙන ඔවුන් හා පස්කම් සැප විඳිමින් විසීමේ ආශාව ගිහියන්ට ඇතිවන මහා කාමච්ඡන්දේය. අවිද්‍යාවෙන් හා කාමච්ඡන්දයෙන් නුවණැස අන්ධ වූ ඒ පුද්ගලයා සිතන්නේ තමාට කරන්නට ඇති උසස්ම දෙය කම් සැප විඳීමේ කියාය. එයින් ඔහුට නිවන් මඟ වැසේ, අපාය මාර්ගයේ විවෘත වේ. පස්කම් සැප විඳීමෙන් ඒ සඳහා ධනය සැපීමෙත්, අමුදරුවන් පෝෂණය කිරීමේත් යෙදීම අපාය මාර්ගයේ ගමන් කිරීමය. කිසි කුසල ක්‍රියාවක නොයෙදී පව්කම්වල යෙදුනා වූ ඒ පුද්ගලතෙමේ ඉහිතකී කාමච්ඡන්දය නිසා මරණින් මතු අපායටද පැමිණේ. ඇතමෙක් වර්තමාන ජීවිතයේදී හැකිතාක් කම් සැප විඳ මරණින් පසු දිව්‍යමය කාම සම්පත් විඳීමටද බලාපොරොත්තු වී ධන සැපයීම් ආදී යෙදෙන අතර දාන ආදී පින්කම් වලද යෙදෙති. සසර කොටකර ගැනීම සඳහා ශීල භාවනා ව්‍යාපාරයන්හි නොයෙදෙති. ඒ කාමච්ඡන්දයෙන් ඔවුනට නිවන් මඟ වැසී සංසාර මාර්ගයේ විවෘත වේ. ඇතැන් පින්වත්හු ආර්ය ධර්මය අසන්නට ලැබී ආර්ය ධර්මයේදත් සත්පුරුෂයන් ඇසුරු කරන්නට ලැබී සංසාරයේ නපුරහා නිවනෙහි අගේ තේරුම් ගෙන සසර දුකින් මිදීමේ අටියෙන් නිවන් මඟට බැසීමක් වශයෙන් ශීල භාවනාවෙන්හි යෙදෙති. ඒ පින්වතුන් කෙරෙහිද මේ කාමච්ඡන්ද නීවරණය නැගවුත් ඔවුන් භාවනාවෙන් පහකොට සමහර විට දූ දරුවන්ගේ කටයුතු වල යොදවයි. සමහර විට සහෝදර සහෝදරියන්ගේ කටයුතු වල යොදවයි. සමහර විට නෑයන්ගේ මිතුරන්ගේ කටයුතු වල, සමහර විට තමන්ගේම කෙත්වතු ආදී කටයුතු වල යොදවයි. කාමච්ඡන්දයෙන් කෙරෙන බාධාව නිසා ඔවුන්ගේ භාවනාව කඩ වෙයි. එයින් ඔවුන්ට සමාධි දියුණුවක් හෝ විදර්ශනා දියුණුවක් නොලැබේ. සමහර විට තරමක් දියුණු වී තිබූත් සමාධිය පිරිහෙයි. විදර්ශනා ඥානය පිරිහෙයි. සමහර විට ඒ කාමච්ඡන්දය ඔවුන් තුල කුසලච්ඡන්ද රූපයෙන්ද ඇතිවේ. කුසලච්ඡන්ද රූපයෙන් ඇති වූ කාමච්ඡන්දයෙන් මෙහෙයන ලද යෝගාවචරයා භාවනාව හැර පුණ්‍යෝත්සවයන්ට සහභාගී වෙයි. පුණ්‍යෝත්සව පවත්තයි. තමන්ගේ භාවනාව නවත්වා අනුන් නිවන් යැවීමට උත්සාහ කරයි. අනුන් ලවා සිල් රැකවන්නට භාවනා කරවන්නට උත්සාහ කරයි. ඒ හේතුවෙන් තමා ලබා සිටි සමාධියක් විදර්ශනා ඥානයක් තිබුණා නම් එයින් පිරිහෙයි. යෝගාවචරයා හට එය කාමච්ඡන්දයේ ආවරණයෙන් වූ බව නොදැනේ. පංචස්කන්ධයේ නපුර සංසාරයේ නපුර තේරුම්ගත් නිවන් මඟට පිවිසීමක් වශයෙන් ගිහිගේ හැර නෑමිතුරන් හැර ධනය හැර පැවිදි වූ කුල පුත්‍රයන්ටද නොඑක් විට කාමච්ඡන්දය බාධා කරයි. සමහර විට නැගී ආ කාමච්ඡන්දයෙන් පැවිද්දා නැවත ගිහි බවට යවනු ලබයි. සමහර විට රහසේ කම්සප විදින දුස්සීලයක් කරනු ලැබේ. සමහර විට කාමාශාවෙන් සමදාම තැවෙමින් සිටින පුද්ගලයෙකු කරන ලබයි. බොහෝ සිව්පසය ඇතිව ගරු බුහුමන් කීර්ති ප්‍රශංසා ඇතිව උසස් තත්වයෙන් ජීවත් වීමේ ආශාව වූ කාමච්ඡන්දය ඇතැම් පැවිද්දන්ට කුසලච්ඡන්ද රූපයෙන් ඇතිවේ. එයින් නුවණැස වැසී ගිය පැවිද්දා ශ්‍රමණ ධර්මයයි කියනු ලබන සමත විදර්ශනා වැඩීමෙහි නොයෙදී පරාර්ථ සේවය කරමියේ බුදු සසුන දියුණු කරමිය කියා විවිධ භාෂා ශාස්ත්‍රාදී ඉගැන්වීම, සමාජයට සේවය කිරීම ආදී නොයෙක් වැඩවල යෙදෙයි. විහාර චෛත්‍ය දම්හල් පොත්කුල් සංඝාවාස ආදී ගොඩනැගිලි කරවීමෙහි යෙදෙයි. බණ පින්කම් පිරිත් පින්කම් කරවීමෙහි, පෙරහැර කරවීමෙහි, ධර්ම ප්‍රචාරය කිරීමෙහි, ගෝලයන් තැනීමෙහි, අනුන් ලවා භාවනා කරවීමෙහි යෙදෙයි. ඒවා කුසල ක්‍රියාවද ඒ පැවිද්දාට ඒවායින් නිවන් මඟ ආවරණය වේ. මේ කාමච්ඡන්ද නීවරණය තරුණ පැවිද්දන්ට බොහෝ පීඩා කරන්නකි. බොහෝ තරුණ පැවිද්දන් සිවුරු හැර යවන්නේද මේ කාමච්ඡන්ද නීවරණයයි. ආරාණ්‍යගත පැවිද්දන්ට ඕදාරික කාමච්ඡන්දය ඇතිවීම අඩුය. එහෙත් ඔවුනටද නොයෙක් විට කුසලච්ඡන්ද රූපයෙන් කාමච්ඡන්දය ඇතිවිය හැකිය. ආරාණ්‍යගත පැවිද්දන් භාවනාව අතපසු කොට භාවනාවෙන් ලැබිය යුතු ප්‍රතිඵල ලැබෙන්නට පෙර ගෝලයන් තැනීම, ස්ථාන දියුණු කිරීම, මහා පූජා පැවැත්වීම ආදී නොයෙක් වැඩවල යෙදෙන්නේ කුසලච්ඡන්ද රූපයෙන් එන කාමච්ඡන්දයේ මෙහෙයවීමෙනි. භාවනාවෙහි යෙදී තරමක් දුර සමාධි ප්‍රඥා දියුණු කරගත් යෝගාවචරයන්ට සමහර විට ඔවුන්ගේ භාවනාව පිළිබඳවම ලබාගත් සමාධි පිළිබඳව විශේෂ ඥානයන් පිළිබඳව සිවුන් ලෙස කාමච්ඡන්ද නීවරණය ඇති වී ඔවුන්ට භාවනා මාර්ගය ආවරණය කරයි.
ධර්මක සමාධියක් ලැබූ යෝගාවචරයාට ලැබූ සමාධිය පිළිබඳව ආසාවක් ඇතිවේ. ඒ කාමච්ඡන්දේ බව ඔහුට නොදැනේ. ඒ කාමච්ඡන්දේ නිසා භාවනා කරන කල්හි ඔහුගේ සිත භාවනා මාර්ගයේ නොපැවතී තමා ලැබූ සමාධියටම යොමු වේ. ඔහුට දැන් මම කොතරම් උසස් තත්වයකට පැමිණ ඇත්තෙම්ද, මට දැන් මෙපමණ පැය ගණනක් සමාධි වී සිටිය හැකිය යනාදී සිත් පහළවන්නට පටන් ගනී. එයින් භාවනා මාර්ගය ආවරණය වී යෝගාවචරයා සමාධියෙන් පිරිහේ. විදර්ශනාව දියුණු කරගත් තැනැත්තාටද එසේම කාමච්ඡන්දය නිසා තමාගේ විදර්ශනාව දියුණුව ගැනම සිත් ඇතිවන්නට පටන් ගනී. ඒවායින් ඔහුට විදර්ශනා මාර්ගය වැසේ. සමහර විට යෝගාවචරයන්ට නොලැබූ ධානාභිඥා මාර්ගඵලයන් පිළිබඳ සූක්ෂම තෘෂ්ණාවක් ඇතිවේ. ඒද කාමච්ඡන්දයයි. ඒ කාමච්ඡන්දය නිසා භාවනාව පටන්ගත් කලෙහි යෝගාවචරයාගේ සිත නොලැබූ ධානාදියට යන්නට පටන් ගැනීමෙන් භාවනා මාර්ගය වැසේ. යෝගාවචරයනට ඊටාම බාධක නීවරණය කාමච්ඡන්දයයි. එබැවින් යෝගාවචරයන් විසින් කාමච්ඡන්දයෙන් විශේෂයෙන්ම පරිස්සම් විය යුතුය. ලෝකෝත්තර මාර්ග ඥානයෙන් නීවරණයන් ප්‍රහාණය කර නැති පුද්ගලයන් කෙරෙහි වරින් වර නීවරණයන් මතුවී ඒම ස්වභාවයකි. විදර්ශනාව නවත්වන මගඵල නිවන් ලැබීමේ මගවසන නීවරණයන්ගේ මතුව ඒම අඩු කරගත හැකිවීම පිණිසත් විදර්ශනාව නවත්වන මගඵල නිවන් ලැබීමේ මගවසන නීවරණයන්ගේ මතුව ඒම අඩු කරගත හැකිවීම පිණිසත් උපන් නීවරණයට වැඩෙන්නට නොදී වහා දුරු කරගත හැකිවීම පිණිසත් යෝගාවචරයන් විසින් නීවරණ හඳුනාගත හැකි නුවණ ඇති කරගත යුතුය. නීවරණය ඇතිවීමේ හේතු දැන ඒවායින් වැළකිය යුතුය. නීවරණ නොඉපදීමේ හා උපන් නීවරණ දුරුවීමේ හේතුන් දැන ඒවා තමන් කෙරෙහි ඇති කරගත යුතුය. කාමච්ඡන්ද නීවරණය පිළිබඳ මෙහි කරන ලද විස්තර නැවත නැවත කියවා තේරුම් ගතහොත් ඒ තමා කෙරෙහි නොඑක් අරමුණු වලින් නැගෙන කාමච්ඡන්දේ තේරුම් ගැනීමට බොහෝ උපකාර වනු ඇත. සුබ නිමිත්ත පිළිබඳ නුසුදුසු ලෙස වැරදි ලෙස බොහෝ කොට සිටීම නූපන් කාමච්ඡන්දය ඉපදීමටත් උපන් කාමච්ඡන්දය වැඩිවීමට හා දියුණු වීමටත් හේතු වන බව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරා ඇත්තේය. මෙහි සුබ නිමිත්තයයි කියනු ලදුවේ කාමච්ඡන්දය හා එය ඇතිවීමට හේතු වන පුද්ගලයන් හා වස්තුහුය. මොහු ලස්සනය, මොහු හොඳය කියා යම්කිසි පුද්ගලයෙකු ගැන හෝ වත්තක් කුඹරක් ගෙයක් වාහනයක් ගැන හෝ අන් වස්තුවක් ගැන හෝ වරක් කාමච්ඡන්දය ඇති වුවහොත් ඒ පුද්ගලයා ගැන ඒ වස්තුව ගැන නැවත නැවත දිගින් දිගටම කාමච්ඡන්දය ඇතිවන්නට පටන් ගනී. එබැවින් මුලින් ඇතිවන කාමච්ඡන්දයමත් කාමච්ඡන්ද ඇතිවීමේ හේතුවකි. මුල් කාමච්ඡන්දය පිළිගැනීම, පවතින්නට ඉඩ හැරීම කාමච්ඡන්දය ගැන නුසුදුසු ලෙස වැරදි ලෙස සිතීමය. මෙහි සුබ නිමිත්තයයි කියනු ලදුවේ කාමච්ඡන්දය හා එය ඇතිවීමට හේතුවන පුද්ගලයන් හා වස්තුහුය. මොහු ලස්සනය, හොඳය කියා යම්කිසි පුද්ගලයෙකු ගැන හෝ වත්තක් කුඹුරක් ගෙයක් වාහනයක් ගැන හෝ අන් වස්තුවක් ගැන හෝ වරක් කාමච්ඡන්දය ඇති වූ කලෙහි එය එකෙනෙහිම ප්‍රහාණය නොකොට පිළිගෙන තබාගතහොත් ඒ පුද්ගලයා ගැන ඒ වස්තුව ගැන නැවත නැවතත් දිගින් දිගටම කාමච්ඡන්දය ඇතිවන්නට පටන් ගනී. එබැවින් මුලින් ඇතිවන කාමච්ඡන්දයමත් කාමච්ඡන්ද ඇතිවීමේ හේතුවකි. මුල් කාමච්ඡන්දය පිළිගැනීම, පවතින්නට ඉඩ හැරීම කාමච්ඡන්දය ගැන නුසුදුසු ලෙස වැරදි ලෙස සිතීමය. හෙවත් අයෝනිසෝ මනසිකාරය. අනිත්‍ය වූ පංචස්කන්ධය නිට්ටය දෙයක් ලෙස සැලකීම, නොමනා දෙයක් ඇත දෙයක් වන පංචස්කන්ධය හොඳ දෙයක් ලස්සන දෙයක් සේ සැලකීම බොහෝ දුක් උපදවන බැවින් නපුරක් දුකක් නොමනා දෙයක් වන පංචස්කන්ධය හොඳ දෙයක් සැපය ඇති කරන දෙයක් කෙසේ හෝ නැතිවන්නට නොදී පවත්වා ගත යුතු දෙයක් ලෙස සැලකීම, කැමැත්තේ හැටියට පැවැත්විය නොහෙන පංචස්කන්ධය කැමැත්තේ හැටියට පැවැත්විය හැකි දෙයක් ආත්මයක් ලෙස සැලකීම, නිසරු පංචස්කන්ධය සරු දෙයක් ලෙස සැලකීම, පුද්ගලයන් ගැන හා වස්තුන් ගැන නුසුදුසු ලෙස වැරදි ලෙස සිතීම, එබඳු වැරදි සිතීම් බොහෝ ඇතිවන්නට ඉඩ හැරීමෙන් නූපන් කාමච්ඡන්දයෝ උපදිති. උපන් කාමච්ඡන්දයෝ නැවත නැවත ඇතිවීම වශයෙන් වැඩෙති, මහත් වෙති, දියුණු වෙති. අනිත්‍ය වූ පංචස්කන්ධය නිට්ටය ලෙස සැලකීමයි කියනුයේ මේ සත්වයෝ නොමෙරී සමදාම ජීවත් වෙති කියාද, මේ වස්තුවම කවදාවත් නොනැසී පවතිච්ච කියාද සැලකීම නොවේ.
ජීවත්ව ඉන්නා මේ සත්වයන් යම්කිසි දිනයක මැරෙන බවත් වස්තුන් දිරා විනාශ වන බවත් සෑම දිනම දනිති. සත්වයාය පුද්ගලයාය කියනු ලබනුයේ ඉපද බිඳ බිඳී යන සංස්කාර සමූහයටය. සංස්කාර පරම්පරාවකටය. ඒ සංස්කාරයන් අතර තප්පරයක් පමණ කාලයකුදු පවත්නා කිසිවක් නැත. යම් කිසි පුද්ගලයෙකු බලා ඊයේ සිටියේත් මොහුය, පෙරේදා සිටියේත් මොහුය, ඉකුත් මාසයේ ඉකුත් අවුරුද්දේ සිටියේත් මොහුය, සෙට සිටින්නේත් මොහුය කියා ආර්ය ධර්මය නොදත් ජනයෝ සලකති. ඒ සැලකීම මෙහි අදහස් කරන අනිත්‍ය දේ නිට්ටය ලෙස සැලකීමය. එසේ නොසලකා සංස්කාරයන් අනිත්‍ය తాවකාලික දේ සැටියට සලකනවා නම්, දකිනවා නම් කාමච්ඡන්දය උපදනා පුද්ගලයන් ගැන කාමච්ඡන්දය නූපදී. කාමච්ඡන්දය උපදින්නේ නිට්ටය වශයෙන් සැලකීම නිසාය. කාමච්ඡන්ද ප්‍රහාණය. අසුබ නිමිත්තෙහි සුදුසුසේ නිවැරදිසේ බෙහෙවින් සිතීම නූපන් කාමච්ඡන්දය නොයිපදීමේද උපන් කාමච්ඡන්දය නොවැඩීමේද නොදියුණු වීමේද හේතුවයයි භාග්‍යවතුන් වහන්සේ වදාරා ඇත්තේය. අසුබ නිමිත්තෙහි සුදුසුසේ නිවැරදිසේ බෙහෙවින් සිතීම උපන් කාමච්ඡන්දය නොයිපදීමේද නූපන් කාමච්ඡන්දය නොයිපදීමේද උපන් කාමච්ඡන්දය නොවැඩීමේද නොදියුණු වීමේද හේතුවයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරා ඇත්තේය. මෙහි අසුබ නිමිත්තයයි වදාරා ඇත්තේ අසුබ භාවනාවෙන් උපදවාගත් ධානයටත් කේශාදී ශරීර කොට්ටාසයන්ට හා උද්දමාතකාදී අසුබ දශකයටත්ය. අසුබ නිමිත්තෙහි සුදුසුසේ නිවැරදිසේ සිතීමයයි කියනුයේ පංචස්කන්ධයෙන් අනිත්‍ය වශයෙන්ද දුක් ගොඩක් වශයෙන්ද තමාගේ කැමැත්ත අනුව නොපැවැත්විය හැකි දෙයක් වශයෙන්ද තමාගේ කැමැත්ත අනුව නොපැවැත්විය හැකි දෙයක් හෙවත් ආත්ම නොවන්නක් වශයෙන්ද කැත දෙයක් වශයෙන්ද සිතීමය, සැලකීමය. එසේ සිතන්නහුට ලස්සන තරුණ ස්ත්‍රී රූපයක් ගැන කාමච්ඡන්දය ඉපදවීම අඩුවේ. පෘථග්ජන ස්වභාවය නිසා හදිස්සියේ කාමච්ඡන්දය උපන්නත් ඒ දුරු වෙයි. නැවත නැවත ඇතිවීම වශයෙන් වැඩි නොවේයි, නොදියුණු වෙයි. කාමච්ඡන්දයාගේ ප්‍රහාණය පිණිස පවතින කරුණු සයක් මහා සතිපට්ඨාන සූත්‍ර අටුවාවෙහි දක්වා ඇත්තේය. 11 වැදෑරුම් අසුපයන්ගේ නිමිති සිතට ගැනීම, අසුබ භාවනාවෙහි යෙදීම, ඉන්ද්‍රිය සංවරය, පමණට ආහාර වැළඳීම, කල්යාණ මිත්‍රයන් ඇති බව සුදුසු කතාය යන මේ අටුවාවෙහි දැක්වන කරුණු සයයි. අසුබ නිමිත්ත සිතට ගැනීමයයි කියනුයේ අසුබ නැති තැන සිට සිහි කරන කල්හිද ඒ ඉදිරියේ ඇතුවාක් මෙන් සිතට පෙනෙන තත්ත්වයේ ඇති කර ගැනීමය. අසුබ භාවනාවෙහි යෙදීම යනු උපචර්පණා සමාධි ඇතිවන පරිදි හොඳින් අසුබ භාවනාවෙහි යෙදීමය. ඉන්ද්‍රිය සංවරය යනු චක්ෂුරාදී ඉන්ද්‍රයන්ට හමුවන රූපාදී ආරම්මණයන්හි නොයැලෙන නොගැටෙනසේ සිහියෙන් යුක්ත වීමය. ඇතැම්හු රස ආහාර ලදහොත් බොහෝ ආහාර ලදහොත් කුසය තදවනතුරු පමණ ඉක්මවා වළඳති. එසේ ආහාර නොගෙන කුස ලිහිල්ව පවතින පරිදි ආහාර ගැනීම පමණට ආහාර වැළඳීමය. සෑම මිත්‍රයෙක්ම කාමච්ඡන්ද ප්‍රහාණයට හේතු නොවේ. සෑගිරියෙහි විසූ මහාතිස්ස තෙරුන් වහන්සේ බදු අසුබ භාවනාවෙහි යෙදෙන කල්යාණ මිත්‍රයන් වැනි අය ආශ්‍රය නිසා කාමච්ඡන්දය දුරු වේ. ඒ තෙරුන් වහන්සේ සෑගිරියේ සිට අනුරාධපුරය බලා පිඬුසිකා වඩිනා කලෙහි එක් අතක සැමියා හා දඹරවි උදෑසනම හොඳින් හැඳ පැළඳ අනුරාධපුරයෙන් නික්ම සිය ගම බලා යන්නේ අතරමඟදී තෙරුන් වහන්සේ දැක රාගයෙන් විපර්යාස සිත් ඇත්ති මහා හඬින් සිනාසුනාය. තෙරුන් වහන්සේ ඒ හඬ කුමක්දෝයි බලන්නාහු ඇගේ දත්තට පෙළ දෙක අසුබ සංඥාව පහළ වී අරහත්වයට පැමිණිසේක. බිරිය සොයමින් ඒ මඟ ආ ඇගේ සැමියා තෙරුන් වහන්සේ හමු වී ස්වාමීනී මේ මඟ ගැහැණියක් ආවාදැයි විචාලේය. අසුබ භාවනාව පුරුදු කරන තෙරුන් වහන්සේට ඒ ස්ත්‍රිය පෙනුනේ ස්ත්‍රියක් ලෙස නොව ගමන් කරන ඇටසැකිල්ලක්සේය. බැවින් තෙරුන් වහන්සේ පින්වත මේ මඟ ගියේ ස්ත්‍රියකද පුරුෂයෙකුද කියා මම නොදනිමි. ඇටසැකිල්ලක් නම් මේ මඟ ගමන් කළේ යයි වදාළහ. සුදුසු කතා නම් ශරීරයේ පිළිකුල් බව පිළිබඳ වූ කාමයන්ගේ ආදීනවේ පිළිබඳ වූ කතාය. රූපකයේ ආදීනවේ දැක්වෙන ධර්මයන් හා කාමයන්ගේ ආදීනවේ දැක්වෙන ධර්මයන්ද ආහාරයේ ප්‍රතිකූලභාවයේ දැක්වෙන ධර්මයන්ද සිහි කරන්නහුට කාමච්ඡන්දයේ ඉපදීම අඩුවේ. උපන් කාමච්ඡන්දයේද දුරු වේ. එබැවින් යෝගාවචරයාගේ භාවිතය සඳහා ඒ ධර්ම වලින් ස්වල්පයක් දක්වනු ලැබේ.
සත්වතමේ යමින්ද සිටිමින්ද හිඳමින්ද ශරීරයේ පුරුක් හකුලවයි දිගහරි ඒ ශරීරයේම සෙලවීමකි. ශරීරය තුළ ගමන් කරන්නා වූ හැකිලවීම් දිගහැරීම් සිදු කරන්නා වූ සත්වයක් නැත. ආත්මයක් නැත. සිතින් හටගන්නා වූ වායෝ ධාතුව ශරීරයේ පැතිරී යාමෙන් ඒ සෙලවීම සිදුවේ. මේ ශරීරයේ 360ක් ඇටවලින් හා 900ක් නහරවලින් යුක්තය. ඒවා සමෙන් හා 900ක් මස් වැදලි වලින් වැසී ඇත්තේය. ඒ කය සියුම් සෙවියකින් වැසී ඇත්තේය. ප්‍රඥා චක්ෂුස නැති බාල පෘථග්ජන පුද්ගලයන්ට ශරීරයේ ඇති සැටිය නොපෙනේ. ඔවුන්ට පෙනෙන්නේ ශරීරයේ එක් දෙයක් ලෙසය. සත්වයකු පුද්ගලයෙකු ලෙසය. මේ කය බඩවැල්ලේ අමු ආහාරය, අක්මා මසය, මුත්‍රය, හෘද මාංශය, පෙනහළුය, වකුගඩය, බඩදිවය, සොටුය, කෙලය, දහදිය, මේදය, මේදස්ය, ලේය, සඳ මිදුලිය, පිතය, තෙලය යන කුණප කොට්ටාශයන්ගෙන් පිරුණු එකකි. මේ ශරීරයේ සිදුරු නවයකින් සෑම කල්හි අපවිත්‍ර දෑ ගලන්නේය. ඇස් වලින් කබ ගලන්නේය. කන් වලින් ලාදුරු ගලන්නේය. නාසයෙන් සොටු ගලන්නේය. මුඛයෙන් පිත්සෙම් ගලන්නේය. ශරීරයෙන් දහදිය මුගුරු ගලන්නේය. සත්වයාගේ සිදුරු සහිත හිස් කබල මොළයෙන් පිරුණේය. අවිද්‍යාව පෙරටු කොට සිටින බාලයා කුණුපයෙන් පිරුණු සිරුර ලස්සන දෙයකයි සිතති. යම් කලක සත්වයා මැරී සොහොනෙහි දමන ලදුව ඉදිමී නිල්ව සයනය කෙරේද එකල්හි ඔහු ගැන නෑයෝ නිරපේක්ෂ වන්නාහ. සොහොනෙහි දමා ඇති ඒ සිරුර බල්ලෝද සිවල්හුද වකනම් පක්ෂීහුද පණුවෝද කපුටෝද කිජුලිහිනිහුද තවත් සත්වයෝද කන්නාහ. මේ ශාසනයෙහි විදර්ශනා ඥානයේ ඇති මහණ තෙමේ රාගයේ දුරු කරන බුදුවදන් අසා කේශාදී කුණුප සමූහයක් වූ මේ කය පුද්ගලයෙකු වශයෙන් නොව කුණුප සමූහයක් වශයෙන් පිරිසිදු දනී. කය ඇති සැටියෙන්ම දකි. යාම සිටීම හිඳීම වැතිරීම හැකිලීම දිගු කිරීම කරන මේ විඥානයේ සහිත කය යම්සේද සොහොනෙහි නිදන කය එසේමය. එයත් පෙර මේ ජීවමාන කයසේම ක්‍රියා කළේය. නෑයන් විසින් නිරපේක්ෂකව බැහැර කරන ලදුව සොහොනෙහි නිදන මේ සිරුර යම්සේද ජීවමාන වූ මේ සිරුරත් එසේමය. යම් කිසි දෙනක මේ ජීවමාන සිරුරත් ඒ තත්ත්වයට පැමිණෙන්නේය. නුවණැති මහණතෙමේ එසේ සලකා තමාගේ ශරීරය ගැන ඇති ඡන්ද රාගයේද අනුන්ගේ ශරීර ගැන ඇති ඡන්ද රාගයේද දුරු කරන්නේය. දුරුකොට අරහත්ත්වයට පැමිණ දුක් කෙලවර කරන්නේය. මේ ශාසනයෙහි ලෝකෝත්තර ප්‍රඥා ඇත්තා වූ කයෙහි පැවති චන්දරාගය සම්පූර්ණයෙන් ප්‍රහාණය කළා වූ ඒ භික්ෂු තෙමේ මරණයක් නැත්තා වූ ප්‍රණීත වූ සාන්ත වූ තෘෂ්ණා බන්ධන නැත්තා වූ නිර්වාණය ලැබුවේය. දෙපයක් ඇත්තා වූ අපවිත්‍ර වූ දුගද වූ මේකය සුවඳ විලවුන් ආදීන් කැත වසා දුගඳ වසා පරිහරණය කරනු ලැබේ. එහෙත් කේසාදී නානා කුණුපයෙන් පිරුණා වූ මේ ශරීරය ඒ සිදුරු වලින් කැතකුණු වගුරු වන්නේය. එබඳු අපවිත්‍ර කයකින් යමෙක් මේ කය මමය මාගේය කියා නිත්‍ය කියා උඩගු වන්නට සිතානම් එයට හේතුව චතුරාර්ය සත්‍ය නොදැනීම හැර අන් කුමක්ද? දුරු කිරීමට දුෂ්කර නපුරු කාමච්ඡන්දයන් ඇතිවන්නේ තමාගේ හා අනුන්ගේ ශරීරයන් සම්බන්ධයෙනි. මේ කාය විච්ඡන්දනික සූත්‍ර ධර්මයේ දුරු කිරීමට දුෂ්කර කාමච්ඡන්දයන් දුරු කිරීමෙහි සමත් ධර්මයකි. තථාගතයන් වහන්සේ මේ සූත්‍රය දේශනා කර කලෙහි එය අසා සිරිමා නැමැති ගණිකාව සම්බන්ධයෙන් ඇති වූ කාමච්ඡන්දයේ හෙවත් රාගය නිසා ආහාර වැළඳීම පවා නොකළ හැකිව සිටි භික්ෂුවක් රාගය දුරු කොටගෙන සෝවාන් ඵලයේහි පිහිටියේය. රූපයෙන් මත්ව බුදුරදුන් පවා දක්නට නොයමින් සිටි නන්දා නැමැති භික්ෂුණියද රූපයේ සැබෑ තත්ත්වය තේරුම්ගෙන විදසුන් වඩා දින කීපයකින් සියලු කෙලෙසුන් නසා අරහත්ත්වයට පැමිණියාය. සිරිමා නැමැති දෙව්දුවද අනාගාමී වූවාය. ඒ ඇසීමට පැමිණි සුවාසු දහසක් සත්වයනටද සත්‍ය අවබෝධය විය. නිතර කාමච්ඡන්දය ඇති විය හැකි තරුණ යෝගීන්ට මේ සූත්‍රය භාවිතා කිරීම නිසා ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. ආහාර ප්‍රතිකූලතාවය. බත් පැන් හා කැවිලිද වටිනා බොජුන්ද එක් සිදුරකින් ශරීරයට ඇතුළුව සිදුරු නවයකින් පිටවන්නේය. බත් පැන් කැවිලි හා වටිනා බොජුන් පිරිවර සහිතව අනුභව කරයි. ඒවා ශරීරයෙන් බැහැර කරන කලෙහි කැත නිසා සැඟවෙයි. බත් පැන් හා කැවිලි වටිනා බොජුන් ප්‍රීතියෙන් වළඳයි. ඒවා කයින් පිට කරන කලෙහි පිළිකුල් කරයි. බත් පැන් කැවිලි හා වටිනා බොජුන් එක් රාත්‍රියක් ඉක්මීමෙන් සියල්ල කුණු වෙයි. කාමයන්ගේ ආදීනව. අට්ටිකංකලෝපමා කාමා මංසපේසූපමා කාමා තිනුක්කූපමා කාමා අංගාරකාසූපමා කාමා
සුපිනකූපමා කාමා යාචිතකූපමා කාමා රුක්කපලූපමා කාමා අසිසුනූපමා කාමා සත්තසිලූපමා කාමා සප්පසිරූපමා කාමා අග්ගික්කන්දූපමා කාමා. මේ පාඩය පාඩම් කරගෙන තිබීම යෝගාවචරයන්ට ප්‍රයෝජනය. මේ විදර්ශනාවට අයත්ය. වස්තුකාමය ක්ලේශකාමය කියා කාම දෙවර්ගයකි. වස්තුකාමය නම් සත්වයන් ඇලුම් කරන වස්තුූහය. කාම වස්තුූහය. ඒවා මෙහි අන්තනක විස්තර කර ඇත. ක්ලේශකාමය යනු කාම වස්තුන් ගැන ඇතිවන ආශාවය. ක්ලේශයක් වන බැවින් එයට ක්ලේශකාමයයි කියනු ලැබේ. කාමච්ඡන්ද නීවරණයයි කියනුයේද එයටමය. අට්ටිකංකලූපමා කාමා කාම වස්තුහු ලේමස් නැති ඇට කැබැල්ලක් වැනිය. ගවයන් මරා මස් කරන තැනක මස් කපාගෙන විසිකර ඇති ඇට කැබැල්ලෙක් සාකින්නෙන් පෙළෙන සුනකයෙකු හමුවහොත් ඌ එහි ඇති ලේමස් ගඳ නිසා ඉමහස් ලෝභයෙන් එය සපන්නට වන්නේය. එහෙත් එයින් ඌ වෙහෙසට පත්වනවා මිස උගේ සාගින්න නොනිවෙන්නේය. එමෙන් ලස්සනය හොඳේ කියා සලකන කාම වස්තුන් වැළඳගෙන රසයක් ලබන්නට උත්සාහ කරන කාමුකයන්ට වෙහෙස හැර අන්තිමට එයින් ලැබුණ එයින් ඉතුරු වන කිසි මිහිරක් නැත. එබැවින් කාමයෝ ලේමස් නැති ඇට කැබලි වැනියෝය. මංසපේසූපමා කාමා කාම වස්තුහු මස් වැදැල්ලක් වැනියෝය. මස් වැදැල්ල එක් සතුකටම නොව බොහෝ සතුන්ට ප්‍රයෝජනය ලැබිය හැකි බොහෝ සතුන් කෑමට බලාපොරොත්තු වන දෙයකි. එබැවින් එය බොහෝ දෙනාට සාධාරණ වස්තුවකි. කාම වස්තුන් අතරද එක් අයෙකුට පමණක් ප්‍රයෝජනය ලැබිය හැකි එක් අයෙකු පමණක් කැමැති වන අන්‍යයන් කැමැති නොවන වස්තුවක් නැත. එබැවින් කාම වස්තුහු බොහෝ දෙනාට සාධාරණය. මස් වැදැල්ලක් ගෙන කපුටෙකු පියාසර කරහොත් එය උදුරා ගැනීම සඳහා දුටු දුටු කපුටා ලොහු බෙද ඌට කොටන්නට පටන් ගන්නේය. එමෙන් එක් කාම වස්තුවක් අයිති කර ගැනීමට එයින් ප්‍රයෝජන ලැබීමට බොහෝ දෙනා උත්සාහ කරන්නාහ. කාම වස්තුවක් අයිති කරගෙන සිටින්නහුට එය අත්හරනාතුරු සෙස්සන්ගෙන් බියක් ඇත්තේය. මාපියන් මරා දූන් පැහැරගෙන යන්නේ, සැමියන් මරා අඹුවන් පැහැරගෙන යන්නේ, හිමියන් මරා වස්තුව පැහැරගෙන යන්නේ, එක් අයෙකු අයිති කරගෙන සිටින ඉඩමට අනෙකෙකු පනින්නේ කාමයන්ගේ බහුසාධාරණ භාවය නිසාය. මස් වැදැල්ලගෙන යන කපුටා නිදහස ලැබීමට නම් එය හල යුතුය. එමෙන් කාමයන් නිසා බියෙන් නිදහස් වීමට නම් කාමයන් හැල යුතුය. බහුසාධාරණත්වය කාමයන්ගේ මහත් ආදීනවයකි. තිනුක්කූපමා කාමා කාමයෝ තනසුළු වැනියෝය. මේ රටේ පාවිච්චි කරන්නේ පොල්කොළ හුළුය. රාත්‍රී කාලයේ පොල්කොළ හුලක් ගෙන ගමන් කරන තැනැත්තා එය නොහලහොත් එයින් ඔහුගේ අත දැවෙන්නේය. එමෙන් කාම වස්තුන් අයිති කරගෙන ඒවා නොහැර ඒවායේ ඇලී සිටින්නහුට අවසානයේදී ඇතිවන්නේ ශෝකාදී දුක් රැසකි. කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති බයං කාමතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ බයං. කාමය නිසා ශෝකය හටගනී. කාමය නිසා බය ඇතිවේ. කාමය හැර ඒවායින් මිදුනහුට ශෝකයක් නැත. ඔහුට බයක් ඇතිවන්නේ කොයින්ද? අංගාරකාසූපමා කාමා කාමයෝ ගිනි අඟුරු වලකට බදු උපමා ඇතියෝය. ගිනි අඟුරු වලෙහි ඇත්තේ මහත් දැවීමකි. එයට ලං වූ තැනැත්තා වැටුණු තැනැත්තා දැවෙන්නේය. එමෙන් කාම වස්තුන් ලන් කරගෙන අයත් කරගෙන සිටින තැනැත්තාටද ඒවායින් දැවෙන්නේය. කාම වස්තුවක් වන බිරියක අයත් කරගෙන සිටින පුරුෂයාට ඒ කාම වස්තුවට යම්කිසි විපතක් වේය කියාද නිතර ගින්නක් ඇත්තේය. ඇය තමා හැර අන් පුරුෂයෙකු හෝ යයිදෝයි ගින්නක් ඇත්තේය. ඇය වෙත අන් පුරුෂයෙක් පැමිණේය කියාද ගින්නක් ඇත්තේය. ධනය රැස් කරගෙන සිටින්නහුට තමාගේ ධනය සොර සතුරෝ ගනිද්ද අන් කිසි ක්‍රමයකින් හෝ නැතිවේද කියාද නිතරම ඇවිලෙන ගින්නක් ඇත්තේය. සමහර විට ඒ නැතිවීම නිසා ඔහුට රාත්‍රියේ නිින්ද නොයන්නේය. එසේ අයිති කරගෙන සිටින තැනැත්තා දවන බැවින් කාමයෝ අඟුරු වලක් වැනියෝය. සුපිනකූපමා කාමා කාමයෝ සිහිනයන් වැනියෝය. නින්දට වන් තැනැත්තාට සමහර විට සෝබන නගර ග්‍රාම කෙත්වතු යාන වාහන උත්සවාදිය පෙනේ. සමහර විට නොයෙක් වස්තුන්ද ලැබේ. අවදිව බලන කල ඒ සිහිනෙන් දුටු සිහිනෙන් ලැබුණු දේවල් කිසිවක් නැත. කම්සප විඳින්නහුටද ඒ සැපය විඳින වේලාවේදී මිස ඉන්පසු එය නැත. ලබාගෙන ඇති කාම වස්තුහුද කලකිදී නැතිවන්නේය. කාම වස්තුන් ඇත්තේද තමාමිය පරලොව යාමෙන් ඒ සියල්ලටම අහිමි වේ. අතීත භවවලදී එක් පුජ්‍යලයකු අයිති කරගෙන සිටි කාම වස්තුහුද ඉතා බොහෝය.
වර්තමාන භවයේදී ඒවායෙන් කිසිවක් ඔහුට නැත. වර්තමාන භවයේදී අයත් කරගෙන පණමෙන් ආදරයෙන් සිටින කාම වස්තුහුද ඔහුට මරණින් පසු නැත. එබැවින් කාමයෝ සිහිනයක් බඳුය. යාචිත කූපමා කාමා. කාමයෝ తాවකාලික වශයෙන් අනුන්ගෙන් ඉල්ලාගත් දේ වැනිය. උත්සවයක් පැවැත්වීම සඳහා ගමනක් යාම සඳහා අනුන්ගෙන් తాවකාලික වශයෙන් යම්කිසි දෙයක් ගත් තැනැත්තාට එය සැමදාටම ලබාගත හැකි නොවේ. හිමියන්ට ආපසු බාර දීමට සිදුවේ. කෙතෙක් කාම වස්තුන් අයිති කරගෙන සිටියද ඒ තැනැත්තාට ඒවා සෑම කල්හිම තබාගෙන සෑම කල්හිම ඒවායින් සැප විඳීමට නොලැබේ. එබැවින් කාමයෝ අනුන්ගෙන් ගන්නා ලද වස්තුන් වැනියයි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. රුක්කපලූපමා කාමා. කාමයෝ ගසක ගෙඩි වැනියෝය. එක් පුරුෂයෙක් වනෙහි මිහිර ඵල ඇති ගසක් දැක ඒට නැග ඵල අනුභව කරමින් ගසෙහි සිටී. පොරවක්ගත් අනිකෙක් එහි පැමිණ ගසෙහි ගෙඩි දැක මට ගස් නගින්නට නොපිළිවෙන. මම මේ ගස මුලින් කපා හෙලා ගෙඩි කමේ සිතා ගස කපන්නට පටන් ගනී. එසේ කරන කලෙහි කලින් ගසේ සිටි තැනැත්තා ගෙඩිවලට ලෝභයෙන් ගසින් නොබැස සිටියහොත් ගස බිම වැටීමෙන් ඔහුගේ අත්පා හෝ කැඩී යයි. ඔහු මරණයට හෝ පැමිණෙයි. එමෙන් එක් අයෙකු අයත් කරගෙන සිටින කාම වස්තුන් පැහැර ගැනීමට අනිකෙක් පැමිණි කල කලින් කාම වස්තුන් අයිති කරගෙන සිටි තැනැත්තා ඒවා නොහැර ඒවායේ ඇලී සිටියහොත් පසු එන තැනැත්තාගෙන් පහර ලබා ඔහුට මැරෙන්නට හෝ මහත් දුකකට පත්වන්නට හෝ සිදුවේ. එබැවින් භාග්‍යවතුන් වහන්සේ කාමයෝ ගසක ගෙඩි වැනියෝ යයි වදාළහ. අසිසුනූපමා කාමා. කාමයෝ කඩුවක් හා මස් කපන කොටයක් වැනියෝය. කොටය මත තබා කඩුවෙන් පහර දෙන කල්හි මස් කැපී යන්නාක් මෙන් කාමයන් නිසා ගුණධර්මයෝ කැපී යති. සිල්වත්හු සීලයෙන් පිරිහි දුශ්ශීලයෝ වෙති. සමාධියත්වෝ සමාධියෙන් පිරිහෙති. භාවනා කරන්නේ භාවනාවෙන් පිරිහෙති. එබැවින් භාග්‍යවතුන් වහන්සේ කාමයෝ කඩුවක් හා කොටයක් වැනියෝ යයි වදාළසේක. සත්තිසලූපමා කාමා. කාමයෝ සැත්හුලක් වැනියෝය. සැත්හුලයයි කියනුයේ පිහිකිනිසි ආදී උලටය. සැත්හුල ශරීරය සිදුරුකොට ශරීරයට ඇතුළුව සත්වයනට ඉවසිය නොහෙන මහත් දුක් වේදනා ඇති කරන්නාක් මෙන් කාම වස්තුහුද සත්වයන්ගේ සිත්විද සිත්වලට ඇතුළුව බොහෝ දුක් ඇති කරන්නාහ. විශේෂයෙන්ම සත්වයන්ගේ සිත් සිදුරු කර සිත්වලට ඇතුළු වන්නේ ස්ත්‍රී රූපය නැමැති කාමය. ඒ සිතට ඇතුළු පුද්ගලතමේ ඒ පීඩාව නිසා රැ නිදි නොලබයි. සමහර විට ඒ නිසා උමතු වෙයි, රෝග ආතුර වෙයි. ඇතැම්හු ඒ නිසා දිවි නසා ගනිති. ඇතැම්හු නොලැබිය හැකි ස්ත්‍රීන් ලබා ගන්නට ගොස් වදයටත් පන්දනයටත් පැමිණෙති. සප්පසිරූපමා කාමා. කාමයෝ සර්ප හිසක් වැනියෝය. ගත් තැනැත්තා මරණයට හෝ මැරෙන තරමේ මහත් දුකට හෝ පමුණුවනු ලබන බැවින් සර්ප හිස භයානක දෙයකි. කාම වස්තුන් අයිති කරගෙන සිටින නහුට ඒවා නිසා නොයෙක් දුක් පැමිණේ. සමහර විට සොරු පැමිණ තලා පෙලා බැඳ දමා වස්තුව ගෙන යති. සමහර විට මරා දමා වස්තුව ගෙන යති. කාම වස්තුන් වන භාර්යාවන් දූ දරුවන් සතුටු කිරීමට ඔවුන් රැක ගැනීමට යාමෙන්ද නොයෙක් විපත් ඇතිවේ. ඔවුන් නිසා නොයෙක් පව්කම් කරන්නට සිදුවීමෙන් මරණින් මතු අපාගත වන්නට සිදුවේ. එබැවින් කාමයෝ සර්ප හිස වැනියෝ යයි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. අක්කික්කන්ද උපමා කාමා. කාමයෝ ගිනි කඳක් වැනියෝය. වස්තුකාම ක්ලේශකාම දෙකින් වඩාම ගිනි කඳකට සමාන වන්නේ ක්ලේශකාමය වූ රාගයයි. ගින්න යම් වස්තුවක හටගත්තේ නම් ඒ වස්තුව දවා විනාශයට පමුණුවයි. එමෙන් බලවත් රාගය යමකු තුළ හටගත්තේ නම් එයින් සිතකය දෙකම දවා ඒ පුද්ගලයා විනාශයට පමුණුවනු ලැබේ. දිනක් සද්ධාතිස්ස රජතුමා අන්තපුර ස්ත්‍රීන් හා විහාරයට ගියේය. එක් තරුණ පැවිදි නමක් ලෝහ ප්‍රාසාදයේ දොරකඩ සිට එයින් එක් අතක දෙස බැලීය. ගමන් කරමින් සිටි ඒ කතද ගමන නවතා පැවිදි නම දෙස බැලුවාය. ඔවුන් තුළ එකිනෙකා ගැන හටගත් රාග ගින්නෙන් දැවී ඒ දෙදෙන එතනම මිය ගියහ. මේ කතාව මනෝරථ පූරණයෙහි දක්වා ඇත්තේය. කැලණි විහාරයේ තරුණ පැවිදි නමක්ද එසේම රාග ගින්නෙන් දැවී මල බවද එහිම සඳහන් වේ. බොහෝ සත්වයෝ කාමයන් නිසා මුලා වෙති. සත්වයන් මුලා කරවා ඔවුන් විනාශයට පමුණුවන බැවින් වස්තු කාමයෙන් ගිනි කඳකට සමානයයි කිය හැකිය. බොහෝ සත්වයෝ කාමයන් නිසා මුලා වෙති. සත්වයන් මුලා කරවා ඔවුන් විනාශයට පමුණුවන බැවින් වස්තු කාමයන් ගිනි කඳකට සමානයයි කිය හැකිය.
කාම සූත්‍රය. ආහාරපාන වස්ත්‍රාභරණාදී කාම වස්තුන් කැමති වන්නහුට ඒවා රිසිසේ ලැබුණේ නම් එයින් ඔහු ප්‍රීතිමත් වන්නේය. ඉදින් කාම වස්තුන් කැමති වන්නහුට රිසිසේ ඒවා නොලැබුණේ හෝවේ නම් තිබූ කාම වස්තුන් විනාශ වූයේ හෝවේ නම් ඔහු හෙල්ලයකින් අනු ලැබුවකුසේ දුක් වන්නේය. යමෙක් සර්පහිසෙහි නොගටා තමාගේ පය අයින් කර ගන්නාක් මෙන් සර්පහිසක් බඳු වූ කාම වස්තුන් වර්ජනය කෙරේද සිහියෙන් යුක්ත වූ ඒ පුද්ගල තෙමේ ලෝකයෙහි පැතිර විසිර පවත්නා වූ තණ්හාව ඉක්මවා සිටින්නේය. කෙත්පතුය රාණ්‍ය ගවයෝය අශ්වයෝය දාසයෝය ස්ත්‍රීහුය නෑයෝය යන මේ බොහෝ කාමයන්ට යමෙක් ඇලුම් කෙරේද හීන වූ රාගාදී ක්ලේශයෝ ඔහු කෙරෙහි බලපවත්තති. කාම වස්තුන්හි ඇලී සිටින්නා වූ ඒ පුද්ගලයා ප්‍රකට වූද අප්‍රකට වූද පීඩකයෝ මර්දනය කෙරෙත්. එබැවින් සිදුරු වූ නැවට ජලය එන්නාක් මෙන් ජාත්‍යාදී දුක් ඔහුට එන්නේය. එබැවින් සත්ව තෙමේ සෑම කල්හි භාවනාවෙහි යෙදීම් වශයෙන් සිහියෙන් යුක්ත වී කාමයන් දුරු කරන්නේය. තදංග වශයෙන් හෝ විස්කම්බන වශයෙන් හෝ ක්ලේශකාම සංඛ්‍යාත තණ්හාව ප්‍රහාණය කොට ලෝකෝත්තර මාර්ගය ලැබ දියෙන් බර වූ නැවෙහි දියයිස පරතරට යන්නාක් මෙන් කාමාදී ඕගයන් ඊතර කොට නිවනට යන්නේය. ව්‍යාපාද නීවරණය. ඇසට පෙනෙන, කනට ඇසෙන, නාසයට දිවට දැනෙන, කයට දැනෙන, සිතට හසුවන දැනෙන අරමුණු හා විරුද්ධ ස්වභාවය අරමුණට අනුකූල ස්වභාවය ව්‍යාපාද නම් වේ. මේ ඇති වූ කල්හි බතක් පිළුණු වී ගියාක් මෙන් ඉදුණු ගෙඩියක් කුණු වී ගියාක් මෙන් සිත නොමනා ස්වභාවයට පැමිණේ. මේ දැකීමෙන් ඇසීමෙන් මේ දේ සිදුවීමෙන් මාගේ සිත නරක් වූයේය. මිනිසුන් සමහර විට කියන්නේ ව්‍යාපාදය නිසා සිතට ඇති වූ ඒ නොමනා ස්වභාවය ගැනය. ඒ සිත කුණු කරන ස්වභාවය ඒ ඇති වූ පුද්ගලයාගේ හා අන්‍යයන්ගේද දියුණුව හා සැපය නසන බැවින් ව්‍යාපාද නම් වේ. ද්වේෂය, ක්‍රෝධය, වෛරය, විරුද්ධත්වය, නොසතුට, නොරිස්සුම, පිළිකුල, බය යන වචන වලින් කියවෙන්නේද ඒ ආකාරයෙන් ඇතිවන ව්‍යාපාදයයි. ඥාති ව්‍යසනාදී නිසා ඇතිවන ශෝකය, අනුන්ගේ සම්පත් නොඉවසන ස්වභාවය වූ ඊර්ෂ්‍යාව, තමාගේ දෙයින් අනුන්ට ප්‍රයෝජනයක් යාපතක් වීම නොඉවසන තමා අයත් දෙයක් අනුන්ට නොදෙන ස්වභාවය මාත්සරය. කළ පව්කම් ගැන තැවෙන ස්වභාවය කුක්කුච්චය යන මේ පාප ධර්මයෝද ව්‍යාපාදය හා බැඳී උපදනා ධර්මයෝය. ව්‍යාපාදයෙන් තොරව ඒවා ඇති නොවේ. ස්වර්ග මාර්ගය, භාවනා මාර්ගය හා නිර්වාණ මාර්ගය වසන බැවින් ඒ ව්‍යාපාද නීවරණ නම් වේ. අන්‍යයා හා තදින් සැපෙන්නා වූ ආකාරයෙන්, අන්‍යයාට රිදවන ආකාරයෙන්, අන්‍යයා විනාශ කරන ආකාරයෙන්, අන්‍යයන්ට විරුද්ධව ඉදිරිපත් වන ආකාරයෙන් ඇතිවන ගින්නක්සේ දරුණු ව්‍යාපාද ක්‍රෝධ නම් වේ. ඒ බෙහෙවින් ඇතිවන්නේ දුබල සතුරන් සම්බන්ධයෙනි. සතුරු වස්තුව කෙරෙන් හෝ පුජ්‍යලයා කෙරෙන් ඈත් වන ස්වභාවයෙන්, පලා යන ස්වභාවයෙන්, පස්සට යන ස්වභාවයෙන් ඇතිවන ව්‍යාපාදයේ බය නම් වේ. එය බෙහෙවින් ඇතිවන්නේ බලවත් සතුරා සම්බන්ධයෙනි. විරුද්ධව ඉදිරිපත් වන ආකාරයේද නැති, පලා යන ස්වභාවයේද නැති, එතනම හැකිලෙන ස්වභාවයෙන් ඇතිවන ව්‍යාපාදයේ පිළිකුල නම් වේ. අපවිත්‍රව වෙසෙන පුද්ගලයන් සම්බන්ධයෙන් හා නොමනා නීච ක්‍රියා කරන පුද්ගලයන් සම්බන්ධයෙන්ද, අසුචි මලකුණු ආදී අපවිත්‍ර වස්තුන් සම්බන්ධයෙන්ද පිළිකුල නම් වූ ව්‍යාපාදය ඇතිවේ. මේ ව්‍යාපාදය වනාහි නිවන ගැන මද හැඟීමකදු ඇති නොවන පරිදි සත්වයන්ගේ නුවණස වසා ඔවුන් පස්කම් සැප සෙවීමෙහි යොදවා නිවන ආවරණය කරන කාමච්ඡන්ද නීවරණයසේ බොහෝ ජනයාට නිතර ඇතිවන නීවරණයක් නොවතුදු දීර්ඝ කාලයකට සංගමුක් දෙකම වැසී යන දරුණු පව්කම් සිදු කරන නීවරණයකි. දීර්ඝ කාලයකට සංගමුක් මං වසන මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුවරුන්ගේ කයිහෙලේ සිළුවීම, සංඝයා බේද කිරීම යන ප්‍රතිකාරයක් නැති දරුණු පව් සිදු කරන්නේද ව්‍යාපාදේනි. මේ ව්‍යාපාදය නිසාම මාපියන්ට අපරාධ කිරීම, පැවිද්දන්ට වරද කිරීම, සිල්වතුන්ට ගුණවතුන්ට වරද කිරීම, බුදු පිළිමවලට දාගත් විහාරවලට බෝධිවලට වරද කිරීම යන මේවායින්ද
සංගමක් මග වැසේ. එහෙත් ඒ වරදවලට ප්‍රතිකාරයක් ඇත්තේය. එනම් සමා කර ගැනීමය. එසේ කළ කල්හි ඔහුට ස්වර්ග මෝක්ෂාවරණය නොවේ. අනේකාකාර ව්‍යාපාදයන් අතුරින් දහම් පොත්වල අරති යන නමින් හඳුන්වා ඇති භාවනාව නොරිස්සීම එපාවීම වූ ව්‍යාපාදය යෝගාවචරයන්ට ඉතා පාදක වූ සියුම් වූ ව්‍යාපාද නීවරණයයි. බොහෝ යෝගාවචරයන් භාවනාවෙන් ඉවත්වන්නේ නිවන් මගින් ඉවත්වන්නේ එපාවීම් ආකාරයෙන් ඇතිවන ඒ ව්‍යාපාදය නිසාය. නිවන් මගට බැසීම් වශයෙන් ආරණ්‍යයකට හෝ අන් ජනශූන්‍ය ස්ථානයකට හෝ එළඹ භාවනාවෙහි යෙදෙන යෝගාවචරයාහට මැසි මදුරු ආදී සතුන්ගෙන් පීඩා ලැබේ. සමහර විට වමනා පරිදි ආහාර පාන නොලැබී යාමෙන් අපහසු වේ. එක් තැනක හිඳ භාවනාවෙහි යෙදෙන කලෙහි බොහෝ ශාරීරික වේදනා ඇතිවේ. සමහර විට රෝගද හටගනී. ඒවායින් පීඩාවට පත්වන යෝගාවචරයාහට භාවනාව එපාවීම් ආකාරයෙන් ව්‍යාපාද නීවරණය ඇතිවේ. භාවනාවෙහි යෙදෙන ඇතැමුන්ට වැඩිකල් ගත නොවීම සතුටු වීමට කරුණු ඇතිවේ. ඇතැමුන්ට බොහෝ කල් භාවනාවේ යෙදුනේද සතුටු වීමට තරම් දෙයක් සිදු නොවේ. අමුතු සමාධියක් හෝ ඥානයක් ඇති නොවේ. ආලෝකයක් තරම් දෙයකුදු ඇති නොවේ. එයින්ද යෝගාවචරයනට භාවනාව එපාවීම වූ ව්‍යාපාද නීවරණය ඇතිවේ. සියුම් බැවින් ඒ ව්‍යාපාදයක් ලෙස තේරුම් ගැනීම දුෂ්කරය. එයින් භාවනා මාර්ගයේ ආවරණය වූ යෝගාවචරයාහට අද විවේකගෙන සිට භාවනා කරමී සිතේ. පසු දිනෙහිද අද මේ කටයුත්ත කොට සිට භාවනා කරමී සිතේ. එසේ සිටී ඔහු භාවනාවෙහි නොයෙදී අන් කටයුතු වල යෙදෙයි. ඒ ව්‍යාපාදයෙන් කරන ආවරණයයි. සමහර විට එසේ සතිය මාසයේ භාවනාව නවත්වා අන්තිමේදී අන් කටයුතු වලටම බැස සම්පූර්ණයෙන්ම යෝගාවචරයා නිවන් මගින් බැහැර වේ. එසේ නොවන්නට යෝගාවචරයෝ පරිස්සම් වෙත්වා. ඊටාම බාධක ව්‍යාපාද නීවරණය මේ අරති නම් වූ භාවනා එපාවීමේ ව්‍යාපාදයයි. අනිකක විසින් තමාට චෝදනා කළ කලෙහි තමාගේ ගෞරවයට හානි වන පරිදි අවගුණ පැතිර වූ කලෙහි කේලාම් කියා අන්‍යයන් තමා කෙරෙහි කලකිර වූ කලෙහි තමාගේ වැඩවලට බාධා කළ කලෙහි තමාගේ භාණ්ඩගෙන නුසුදුසුසේ පරිහරණය කොට ඒවා නරක කළ කලෙහි තමාට ලැබෙන ලාභ නැති කළ කලෙහි තමා වාසය කරන තැන අපවිත්‍ර කළ කලෙහි ආචාර්ය උපාධ්‍යාදීන්ට අවමානය කළ කලෙහි මාපියාදීන්ට අවමානයන් අලාභයන් කළ කලෙහි කෝපයක් ඇතිවේ. ඒ ව්‍යාපාද නීවරණයයි. හික්මීමක් නැති පුද්ගලයෝ එබඳු අවස්ථාවලදී අනුන්ට බැන අත්පාවලින් පහර දී සමහර විට දඩු මුගුරු ආයුධ පාවිච්චි කොට අනුන්ට පීඩා කොට තමන්ද අමාරුවටපත් වෙති. හික්මීමක් ඇති යෝගාවචරයන් එසේ කෝලාහල නොකරතත් ඒ ව්‍යාපාදයේ එකෙනෙහිම දුරු කර නොගතහොත් ඔවුන්ට එය භාවනාව ආවරණය කරන්නක් වේ. භාවනාවෙහි යෙදෙන්නට වන් කලෙහි සිත භාවනාරම්මණයෙහි නොපැවතී තමන්ට කළ වරදට හා එය කළ පුද්ගලයා දෙසටත් නැවත නැවතත් හැරෙන්නට පටන් ගනී. ඒ කෝපය දුරු කර ගන්නා තුරු ඔහුට සමාධියක් නොලැබේ. ලබා ඇති සමාධියක් හෝ ඥාන විශේෂයක් තිබුණේ නම් ව්‍යාපාද නිසා එයද පිරිහේ. ඇතමුන්ට තමන්ට කිසි සම්බන්ධයක් නැති රටේ වෙසෙන අන්‍යයන් කරන වරදවල් ගැන සියුම් දේශයක් ඇතිවේ. එය ව්‍යාපාද නීවරණයයි. සියුම් බැවින් එය ව්‍යාපාදයක් වශයෙන් ඔවුනට නොදෙනේ. ඒ සියුම් ද්වේෂය බෙහෙවින් ඇතිවන්නේ ප්‍රතිපත්තිකරුක පුද්ගලයන්ටය. භාවනාව සඳහා වනගත වී සිටින සිකපද අකුරටම පිළිපඳන සිල්වත් ඇතම් යෝගීන්ට අනුන්ගේ වරද සම්බන්ධයෙන් ඇතිවන ඒ සියුම් ව්‍යාපාදය ආවරණයක් වන්නේය. ඇතම් යෝගීහු අසවලා සල්ලාලයක, පර ස්ත්‍රී දූෂණය කරන්නක, සොරක, මුදල් රවටා ගැනීමට පින්කම් කරන්නක, සංඝ සඳුදය පැහැර ගන්නක, අසවල් භික්ෂුව බුදුන් වැඳීම පවා නොකරන්නක, අසවල් භික්ෂුව මුදල් සැපයීමෙහි යෙදී සිටින්නක, අසවල් භික්ෂුව රහසේ කම්සප විඳින්නක, මත්පැන් පානය කරන්නක, අසවල් භික්ෂුව සිල් පෙන්වා ලොව රවටන්නක, අසවල් පන්සලේ අය මේ වැරදි වැඩ කරන්නාහයි අනුන්ගේ වරද ගැන නිතර සිතමින් හමුවන අය හා අනුන්ගේ වරදවල් ගැන කතා කරමින් කල් යවති. ශාසනය සුද්ධ කිරීම ගැන සිතදී කතා කරති. ඒ සියුම් ද්වේෂය ප්‍රහාණය නොකළහොත් ඔවුන්ට සමාධියක් ඇති නොවේ. විදර්ශනාවද දියුණු නොවේ. ඒ ද්වේෂය ඇති පුද්ගලයා භාවනාවට වන් කලෙහි
ඔහුගේ සිත භාවනාරම්මනෙහි නොපවතී. වරද කරන අනුන් කරාම ඔහුගේ සිත නැවත නැවත යන්නේය. ඒ නිසා භාවනා දියුණුවක් ඔහුට නොවේ. මේ කාරණේ සඳහා තථාගතයන් වහන්සේ විසින් මෙසේ වදාරා ඇත්තේය. අනුන්ගේ වරද සොයනා ස්වභාවය ඇත්තා වූ නිතර අනුන්ගේ දොස් කියන්නා වූ පුද්ගලයා හට ආශ්‍රවයෝ වැඩෙන්නාහ. ධානාදීන් අතුරෙන් එක් ධර්මයකුදු ඔහුට නොවැඩෙන්නේය. එබැවින් ඔහු අරහත්වයෙන් දුර සිටින්නකයි තථාගතයන් වහන්සේ දේශනා කළසේක. ව්‍යාපාදයේ ඇතිවීමේ හේතු. මහණෙනි, ප්‍රතික නිමිත්තක් ඇත. එය පිළිබඳව නුසුදුසු ලෙස වැරදි ලෙස සිතීම බහුල බව නූපන් ව්‍යාපාදයේ ඉපදීමටත් උපන් ව්‍යාපාදයේ වැඩිවීමට හා දියුණුවටත් හේතුය. ප්‍රතික නිමිත්තයයි කියනුයේ ද්වේෂයට හා එයට අරමුණු වන කරුණුවලට හා පුද්ගලයන්ටය. නුසුදුසු ලෙස වැරදි ලෙස මෙනෙහි කිරීම ගැන කලින් කියා ඇත. නුසුදුසු ලෙස වැරදි ලෙස මෙනෙහි කිරීම ගැන කලින් කියා ඇත. යම් කිසිවකු සම්බන්ධයෙන් පළමුව ඇතිවන කෝපය නිසා පසුව නැවත නැවත දියුණු වෙමින් කෝපය ඇතිවේ. එබැවින් පළමුව ඇතිවන කෝපය කෝපයට හේතුවක් වේ. වරක් කෝපය ඇති වූ කලෙහි එයින් විය හැකි අන්තරාය ගැන සලකා එය ප්‍රහාණය කිරීමට උත්සාහ නොකොට එය පිළිගෙන තමා කෙරෙහි තබා ගතහොත් සමහර විට ඒ කෝපය වැඩේ. රවා බලන තරමට ඇති වූ කෝපය පරුෂ වචන කියන තරමටත්, පරුෂ වචන කියන තරමේ කෝපය අතින් පයින් පහර දෙන තරමටත්, අතින් පයින් පහර දෙන කෝපය ගල් වලින් පොළු වලින් පහර දෙන තරමටත්, අන්තිමේදී ආයුධ අතට ගන්නා තරමටත් දියුණු වේ. වරද කරන පුද්ගලයන්ද පුද්ගලයන් වශයෙන් නොසලකා සංස්කාර ධර්ම සමූහයන් වශයෙන් සලකතහොත්, අනිත්‍ය ආදී වශයෙන් සලකතහොත් පළමු කෝපය දැති නොවේ. කෝපය ඇතිවන්නේ පුද්ගලයන් වශයෙන් හා අනිත්‍ය ආදී වශයෙන් සැලකීමෙනි. පුද්ගලයන් වශයෙන් නිත්‍ය ආදී වශයෙන් සැලකීම නුසුදුසු ලෙස වැරදි ලෙස සිතීමය. ව්‍යාපාද ප්‍රහාණය. මහණෙනි, මෙත්තා චිතෝ විමුක්තියක් ඇත. එය පිළිබඳ සුදුසු පරිදි මෙනෙහි කිරීම බහුල බව නූපන් ව්‍යාපාදයෙන් නොඉපදීමටත් උපන් ව්‍යාපාදයේ දුරු වීමටත් නොවැඩීමටත් නොදියුණු වීමටත් හේතු වේයයි තථාගතයන් වහන්සේ දේශනා කර ඇත්තේය. අන්‍යයන්ට හිතවත් බව මෙත්තා නම් වේ. එයින් යුක්ත වූ සිත නීවරණාදියෙන් මිදී ඇති බැවින් මෙත්තා චිතෝ විමුක්ති නම් වේ. එනම් මෛත්‍රී සහගත සිතය. නිතර එය පවත්වා ගැනීමට සිතීම, එහි අනුසස් සිතීම මෙත්තා චිතෝ විමුක්තිය පිළිබඳ සුදුසු පරිදි සිතීමය. ව්‍යාපාදයේ දුරුවීමේ හේතු 6ක් අටුවාවල දක්වා ඇත්තේය. මෛත්‍රී කර්මස්ථානය උගැනීම, උගත් මෛත්‍රිය නැවත නැවත පැවැත්වීම, කර්මය තමා අයත් දෙයක් බව මෙනෙහි කිරීම, දෙදෙනාටම කර්මය හිමි බව සිහිකොට කර්මඵල දක්නා නුවණින් යුක්ත වීම, අසගුත්ත තෙරුන් වහන්සේ වැනි මෛත්‍රී භාවනාවන් බොහෝ කොට කරන කල්යාණ මිත්‍රයන් ඇති බව, සුදුසු කතා ඇති බව යනු ඒ කරුණු 6යි. මෙහි මෛත්‍රී කර්මස්ථානය උගැනීමයයි කියන ලදුවේ උපචාර සමාධිය ඇතිවනතුරු పూర్ව භාගයේහි කරන මෛත්‍රී භාවනාවටය. කර්මය තමා අයත් දෙයක් වන බව මෙනෙහි කිරීම යනු මම මාගේ කර්මයෙන්ම මෙලොව ඉපද මාගේ කර්මයෙන්ම පරලොව යන්නේ වෙමි. ඔහු ගැන මා කිපුණේද එයින් ඔහුට වන හානියක් නැත. ඒ ඔහුගේ සීලාදිය මට නැසිය නොහැකිය. මා කිපුණහොත් එහි විපාකය හිමිවන්නේ ඔහුට නොව මටය. ඔහු මට වරදක් කළේය, අලාභයක් කළේය කියා මා කිපුණහොත් එය මා විසින් මටම තවත් වරදක් කර ගැනීමය, තවත් හානියක් කර ගැනීමය. වරද කළ අනුන්ට කිපීම නම් ගිනි අඟුර හෝ අසූචි අතරගෙන අනුන්ට පහර දීමට තැත් කිරීම වැනිය යනාදී කර්මය තමා අයත් වන බව මෙනෙහි කිරීමය. වරද කළ අනුන්ට කිපීම නම් ගිනි අඟුර හෝ අසූචිගෙන අනුන්ට පහර දීමට තැත් කිරීම වැනිය යනාදීන් කර්මය තමා අයත් වන බව මෙනෙහි කිරීමය. තමා ගැන අනුන් කිපුණු විටද මොහුගේ කිපීමෙන් මට වන හානියක් නැත. මාගේ සීලාදිය ඔහුට නොනැසිය හැකිය. කර්ම විපාක ඔහුට දැත්තේය. කිපීමේ විපාකය ඔහුටම වන්නේ යනාදීන් අනුන්ද කර්මය අයත් කොට ඇතිවුන් බව මෙනෙහි කළ යුතුය. එසේ කරන කලෙහි නූපන් ව්‍යාපාදයේ නූපදී. උපන් ව්‍යාපාද දුරු වේ. අසගුත්ත තෙරුන් වහන්සේ මේ බුදු සසුනේහි මෛත්‍රියෙන් වාසය කරන භික්ෂූන්ගෙන් අගතන්පත් රහතන් වහන්සේය. බුදුරදුන් ජීවමාන කාලයේ රජගහනුවර කාළුදායි නම් පිරිවැජියෙක් විසුයේය.
ඔහු පිරිවැජ පිරිසක නායකයෙකි. බුදුරජාණන් වහන්සේ ඔහුට දෙවරක් දහම් දෙසූසේක. චූල සකුළුදායි සූත්‍රය හා මහා සකුළුදායි සූත්‍රය ඔහුට දේශනය කළ ධර්මයෝය. දහම් ඇසුවද ඔහු මගඵලයට නොපැමිණියේය. චූල සකුළුදායි සූත්‍රය ඇසීමෙන් ඔහු බුදු සසුනෙහි පැහැදී තෙරුවන් සරණ ගොස් තථාගතයන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලා සිටියේය. ඔහුගේ ශ්‍රාවකයන් විසින් ඔහුට බුදු සසුනෙහි පැවිදි වීමට ඉඩ නොදෙන ලදී. බුදුරදුන් හමු වී දහම් අසන්නටත් ලැබී පැවිදි වීමටත් කැමැත්ත ඇති වී ඔහුට එය වැළකී ගියේ අතීත අකුසල කර්මයකිනි. පෙර සකුළුදායි කාශ්‍යප බුදුරදුන්ගේ ශාසනයෙහි පැවිදිව විසුවේය. ශාසනයෙහි උකටලී වූ ඔහුගේ මිත්‍ර භික්ෂුවක් තමා සිවුරු හැර යන්නට බලාපොරොත්තුවෙන් සිටින බව ඔහුට කීයේය. සකුළුදායි ඒ භික්ෂුවගේ පා සිවුරුවල ලෝභ කොට සිවුරු හැර යාමේ ගුණ වර්ණනා කළේය. ඒ භික්ෂුව පා සිවුරු සකුළුදායි භික්ෂුවට දී සිවුරු හැර ගියේය. සකුළුදායිගේ පැවිදිවීම වැළකී ගියේ ඒ පාප කර්මය නිසාය. තථාගතයන් වහන්සේ දෙවරක්ම ඔහුට දහම් දෙසූයේ අනාගතයේහි සකුළුදායි සසුනෙහි පැවිදිව මෛත්‍රියෙන් වාසය කරන භික්ෂූන්ගෙන් අග්‍රවන බව දැකීමෙනි. එබැවින් උන්වහන්සේ නොඑක් කරුණු සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේලා අග්‍රස්ථානයේ තබා වදාළ නමුත් මෛත්‍රී විහාරීන්ගෙන් අග්‍රස්ථානයෙහි භික්ෂුවක් නොතැබූහ. සකුළුදායි පිරිවැජි තෙමේ ධර්මාශෝක රජුගේ කාලයේදී පැළලුප් නුවර කුලකයක ඉපිද තථාගතයන් වහන්සේ දෙවරක්ම ඔහුට දහම් දෙසූයේ අනාගතයේහි සකුළුදායි මේ සසුනෙහි පැවිදිව මෛත්‍රියෙන් වාසය කරන භික්ෂූන්ගෙන් අග්‍රවන බව දැකීමෙනි. එබැවින් උන්වහන්සේ නොඑක් කරුණු සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේලා අග්‍රස්ථානයේ තබා වදාළ නමුත් මෛත්‍රී විහාරීන්ගෙන් අග්‍රස්ථානයෙහි භික්ෂුවක් නොතැබූහ. සකුළුදායි පිරිවැජි තෙමේ ධර්මාශෝක රජුගේ කාලයේදී පැළලුප් නුවර කුලකයක ඉපිද පැවිදිව සෞඛ්‍යලසුන් නසා අරහත්ව අස්සකුත්ත නම් තෙරුන් වහන්සේ විය. උන්වහන්සේ මෛත්‍රියෙන් වාසය කරන්නවුන්ගෙන් අග්‍ර වූහ. දඹදිව සියලු භික්ෂූන්ගෙන් අවවාදාචාර්ය වී වත්තනිය නම් වූ ආරණ්‍ය සේනාසනයෙහි විසූහ. උන්වහන්සේගේ මෛත්‍රී බලයෙන් 30 යොදුන් පමණ වූ වත්තනිය වනයේ වෙසෙන තිරිසන් සත්වයෝද ඔවුනොවුන් කෙරෙහි මෙත් සිත් ලැබූහ. 30 යොදුන් පමණ වූ ඒ වනය එකම භාවනා ස්ථානයක් විය. පිරිස බොහෝ බැවින් උන්වහන්සේ අහසෙහි සම්කඩ අතුරා එහි වැඩ සිට ඔවුනට කමටහන් කියා දුන්හ. කල්යාමෙන් ශ්‍රාවකයන් වැඩිවීම නිසා තෙරුන් වහන්සේ පිටු පිනිසද පිටත නොගොස් එහිම වෙසෙමින් කමටහන් කියා දීමෙහි යෙදුනාහ. ධර්මාශෝක නරේන්ද්‍රතුමා තෙරුන් වහන්සේගේ ගුණ අසා උන්වහන්සේ වැඩම කරවා ගැනීම සඳහා තෙවරක් දූතයන් යැවීය. භික්ෂු සංඝයාට අනුශාසන කිරීම කඩවන බැවින් තෙරුන් වහන්සේ රජුගේ ආරාධනාවට නොවැඩියහ. මේ කතාව චූල සකුළුදායි සූත්‍ර අටුවාවෙහි සඳහන් වේ. ව්‍යාපාදය ඇති නොවීමට සුදුසු කතා නම් මෛත්‍රියෙහි අනුසස් පිළිබඳ වූද කෝපෙහි ආදීනව පිළිබඳ වූද ඉවසීමේ අනුසස් පිළිබඳ වූද කතාය. එබඳු කතා කිරීමෙන් හා කරනවා ඇසීමෙන්ද ව්‍යාපාදය දුරු වේ. ව්‍යාපාද නීවරණය ඇති නොවීම පිණිස මෙනෙහි කළ යුතු ධර්මය මෙතැන් පටන් දක්වනු ලැබේ. කකචූපම අවවාදය. මහණෙනි, නීච පැවතුම් ඇත්තා වූ සොරු තොප අල්ලා තොපගේ ශරීරාවයවයන් හරස් කියතකින් කපත් නම් මේ භික්ෂුවක් එකලෙහිද ඔවුන්ට කිපේ නම් එතෙමේ මාගේ අනුශාසනය අනුව පිළිපදින්නේ නොවේය යනුවෙන් තථාගතයන් වහන්සේ දේශනා කර ඇත්තේය. මෙයින් භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ කොතරම් මහත් අපරාධයක් වුවද කරන සතුරෙකුට නොකිපිය යුතුය. මේ දේශනය සිහිකට යෝගාවචරයන් විසින් මම තමන් වහන්සේ නසන්නට අවිගෙන එන සතුරන් කෙරෙහිද මෙත් සිත පවත්වා ඔවුන්ට යහපතක් සිදු කළ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක්මි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙකු වන මට කිනම් කරුණකදී වුවද කිපීම සුදුසු නැතයයි සිතිය යුතුය. නැවත නැවත සිතිය යුතුය. නොකිපීමේ අනුසස්. යමෙක් තමාට කිපුණහුට පෙරලා කිපේ නම් එතෙමේ පළමු කිපුණහුටද වඩා පාපියකි. කිපුණහුට පෙරලා නොකිපෙන සත්පුරුෂ තෙමේ දිනීමට දුෂ්කර වූ සංග්‍රාමයකින් දිනයි. යමෙක් තමාට කිපුණහුට පෙරලා කිපේ නම් එතෙමේ පළමු කිපුණහුටද වඩා පාපියකි. කිපුණහුට පෙරලා නොකිපෙන සත්පුරුෂ තෙමේ දිනීමට දුෂ්කර වූ සංග්‍රාමයකින් දිනයි. යම් සත්පුරුෂයෙක් අනුන් කිපුණ බව දැන සිහියෙන් යුක්තව තමා නොකිපී සිටින්නේ නම්
එතෙමේ තමාගේද අන්‍යයන්ගේද යන දෙදෙනාගේම යහපත පිණිස පිළිපදින්නේ වේ. කිපුණහුට පෙරලා නොකිපීම් වශයෙන් තමාගේද අනිකාගේද යන දෙදෙනාගේම යහපත සිදු කරන්නා වූ සත්පුරුෂයා මෝඩෙක්කයි ධර්මය තමාගේද අනිකාගේද යන දෙදෙනාගේම යහපත සිදු කරන්නා වූ සත්පුරුෂයා මෝඩෙක්කයි ධර්මය නොදන්නෝ සිතති. ධර්මය නොදන්නෝ සිතති. ක්‍රෝධයේ ආදීනව. ක්‍රෝධ නැමැති මදයෙන් මත් වූයේ අයිසට පැමිණේ. ක්‍රෝධ කරන්නහු නෑමිතුරෝද හොඳින් ඇත්තෝද වර්ජනය කෙරෙති. ක්‍රෝධය අනර්ථ ඇති කරන්නකි. ක්‍රෝධය සිත කෝප කරන්නකි. එය තමා තුළින්ම හටගත් බයකි. ඒ ජනයා තේරුම් නොගනී. කිපුණ පුද්ගලතෙමේ ධර්මය නොදකි. යම් මිනිසකු ක්‍රෝධය අභිභවනය කරේද එකලහුට ගණාන්ධකාරයක් වේ. සිහි කළ යුතු කරුණු බෝධිසත්ව චරිත සිහිකිරීමද ව්‍යාපාදය අඩුවීමට හා දුරුවීමට හේතුවේ. සීලව ජාතකය, ශාන්තිවාදී ජාතකය, චූල ධම්මපාල ජාතකය, චන්දදන්ත ජාතකය, මහාකපි ජාතකය, බූරිදත්ත ජාතකය, චම්පේය ජාතකය, සංකපාල ජාතකය යන ජාතක කතා මෙනෙහි කළ යුතුය. තවද පුණ්‍ය තෙරුන් වහන්සේගේ කතාව මෙනෙහි කිරීමද සුදුසුය. එය මජ්ක්‍ධිම නිකායේ පුන්නෝවාද සූත්‍රයේ ඇත. ඒ කතාව ශාසනාවතරණය නැමැති ග්‍රන්ථයේ ඇත. මානයේද ව්‍යාපාදයට එක් හේතුවකි. කුලය, ධනය, උගත්කම, තනතුරු යන මේවා නිසා උඩගුව සිටින ඇතැම්හු සෙස්සන් තමන්ට ගරු කළ යුතුය, යටත් විය යුතුය කියා සිතති. එය එසේ නොවන කලෙහි ඔවුහු කිපෙති. මානය තුනී කර ගැනීම පිණිස මෙහි දක්වා ඇති විජය සූත්‍රය සිහි කිරීම යහපති. තීන මිද්ද නීවරණය. නීවරණ පසාතුරෙන් යෝගාවචරයන්ට බාධා කරන්නේ, නිතර බාධා කරන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද නීවරණ දෙකිනි. තේරුම් ගැනීම දුෂ්කර වන්නේ තින මිද්ද නීවරණයයි. අභිධර්මයේ සැටියට කියතොත් තින යනු එක් චෛතසිකයකි. මිද්ද යනු තවත් චෛතසිකයකි. තින යනු සිත දුබල කරවන, පණ නැති කරවන, හකුළුවන, ක්‍රියාවෙහි ඉදිරියට යන්නට නොදී එතනම තබන, නවත්තන ධර්මයකි. මිද්ද යනු චෛතසිකයන්ට එසේ කරන ධර්මයකි. ඒ චෛතසික දෙක සෑම කල්හිම එක් සිතක එකට ඇතිවෙනවා මිස කිසි කලක එකිනෙක වෙන්ව ඇති නොවේ. එබැවින් අභිධර්මිකයන්ටද පොත්වල ලියා ඇති සැටියට වෙන්වෙන් වූ චෛතසික දෙකක් සැටියට පිළිගන්නවා මිස වෙන්කොට තේරුම් ගත නොහැකිය. සිත ගැන විමසන, සිත පිරිසුදු කර ගැනීමට වෙරවඩන යෝගාවචරයන්ටද එකම ස්වභාවයක් වශයෙන් මිස ඒ දෙක වෙන වෙනම තේරුම් ගත නොහැකිය. ඒ චෛතසික දෙකෙන්ම සිදු කරන දෙයත් එකමය. එබැවින් තථාගතයන් වහන්සේ ඒ ධර්ම දෙක නීවරණ දෙකක් සැටියට නොවදාරා තින මිද්ද නීවරණයයි එක් නීවරණයක් ලෙස වදාළසේක. තින මිද්ද දෙක තුදුස් අකුසල චෛතසිකයන්ගෙන් දෙකකි. ඒවා අකුසල චිත්තයෙහි මිස කුසල චිත්තයෙහි කිසි කලක ඇති නොවේ. භාවනා කරන්නේ කුසල චිත්තේනි. එහි කිසි කලක අකුසල චෛතසික වූ තින මිද්දයෝ ඇති නොවේති. සිත කය දෙක නිශ්චලව තබා ගැනීමේ පුරුද්දක් නැති තැනැත්තාට එක් ඉරියව්වකින් නිශ්චලව ඉන්නා කලෙහි තින මිද්දේ නැගෙයි. භාවනාවෙන් වෙහෙසටපත් වූ කලෙහිද තින මිද්දේ නැගෙන්නේය. තින මිද්ද සහගත සිත් ඇතිවන්නේ භාවනා සිත්වලට අතරය. ඒවා ඇතිවන්නට පටන්ගත් කලෙහි ඒ సంతානෙහි ඇතිවන භාවනා චිත්තයේද දුබල වේ. එබැවින් යෝගාවචරයා නැවති නැවතී භාවනා කරයි. ඔහුට භාවනාරම්මනෙහි සිත පැවැත්වීම මහ බරක් සේදනේ. අමාරුවෙන් සිත භාවනාවෙහි යෙදුවද නැවත නැවත නවතින්නට පටන් ගනී. සමහර විට තීන මිද්දේ නිසා යෝගාවචරයා නින්දට වැටේ. ඇතම් යෝගාවචරයෝ ඒ නින්දට වැටීම සමාධි වීමකයි රැවටෙදී. සමාධියේ ආකාරයෙන් තීන මිද්දය යෝගාවචරයන් ශ්‍රවටන බව නිත්‍ය අටුවාවෙහි දක්වා ඇත්තේය. සමාධියේ ආකාරයෙන් ඇතිවන ඒ නින්දෙන් එක්තරා රසයක් ඇත්තේය. ඒ නිසා ඇතම් යෝගාවචරයෝ සමාධි වෙමී සිතා ඕනෑකමින්ම වාඩි වී නින්දට වැටෙති. ඔවුහු නොදැනීම නිසා ඒ තීන මිද්ද ප්‍රහාණය කිරීමට උත්සාහ නොකරති. සමාධි රූපයෙන් එන නින්ද සමාධියට බාධාවකි. සමාධි වෙමී සිතා නින්ද වඩන යෝගාවචරයන්ට කිසි කලක සමාධියක් නොලැබිය හැකිය. දැනට සමාධි වෙමී කියා වාඩි වී නිශ්චල වන යෝගාවචරයෝ මේ ගැන විශේෂයෙන් කල්පනා කෙරෙත්වා. යෝගාවචරයා හට යම් භාවනාවකදී සිත භාවනාවෙහි යෙදවීම මහ බරක් ගෙන යාමක්සේ දැනෙනවා නම් ඔහුගේ භාවනා චිත්තය
නැවති නැවතී පවතිනවා නම් ඇසිපිය බර වෙනවා නම් ඇස්පිය වෙනවා නම් එක පණ නැති වෙනවා නම් එක ඒ මේ අතර බර වෙනවා නම් නැමෙනවා නම් ඒ සිදුවන්නේ තීන මිද්දේකයි දත යුතුය. ඒවා සිදුවීම තීන මිද්දෙන් කරන භාවනා මාර්ගයේ වැසීමය. තීන මිද්ද නීවරණයේ තේරුම් ගත යුත්තේ එයින් සිදුවන කරුණු වලනි. නින්ද සැමටම ඕමනාදයකි. එබැවින් සකල සත්‍යෝම නිදති. ඒ ස්වාභාවික නින්ද තීන මිද්දෙන් සිදුවන්නක් නොවේ. සකල ක්ලේශයන් ප්‍රහාණය කළ රහතුන්ටද ස්වාභාවික නින්ද ඇත. තීන මිද්ද නිසා ඇතිවන නින්ද ස්වාභාවික නින්දට අතිරේක වශයෙන් ඇතිවන්නකි. තීන මිද්ද ඇතිවීමට හේතු මානෙනී පිළිවෙත් පිරීමෙහි නොසතුටු බවය, ශරීරයේ අලස බවය, ශරීරයේ ඒ මේ අතර නැමීමය, ආහාරයෙන් වන මතය, සිතෙහි හැකිලෙන බවය යන මේවා ඇත. ඒවා ගැන නුසුදුසු පරිදි මෙනෙහි කිරීම නූපන් තීන මිද්දේ ඉපදීමටද උපන් තීන මිද්දේ වැඩීමට හා දියුණුවටද හේතුවය. පිළිවෙත් පිරීමෙහි නොසතුට ඇඟමැලි බව යනාදිය ඇති වූ කල්හි ඒවා තීන මිද්දේ නිසා හටගන්නා බාධක ධර්ම ලෙස, ආගන්තුක ධර්ම ලෙස, නැති කරගත යුතු ධර්ම ලෙස නොසලකා මා සතුටු නැත, මට සතුටු නැත, මට පණ නැත, මාගේ ඇඟට පණක් නැත යනාදීන් ආත්ම වශයෙන් හෝ ආත්මීය වශයෙන් සිතන්නහුට නූපන් තීන මිද්දේ උපදී. තීන මිද්ද ඇතිවීමට හේතු මහණෙනි පිළිවෙත් පිරීමෙහි නොසතුටු බවය, ශරීරය අලස බවය, ශරීරයේ ඒ මේ අතර නැමීමය, ආහාරයෙන් වන මතය, සිතෙහි හැකිලෙන බව යන මේවා ඇත. ඒවා ගැන නුසුදුසු පරිදි මෙනෙහි කිරීම නූපන් තීන මිද්දේ ඉපදීමටද උපන් තීන මිද්දේ වැඩීමට හා දියුණුවටද හේතුවය වශයෙන් තථාගතයන් වහන්සේ දේශනා කර ඇත්තේය. පිළිවෙත් පිරීමෙහි නොසතුට ඇඟමැලි බව යනාදී ඇති වූ කලෙහි ඒවා තීන මිද්දේ නිසා හටගන්නා බාධක ධර්ම ලෙස, ආගන්තුක ධර්ම ලෙස, නැති කරගත යුතු ධර්ම ලෙස නොසලකා මා සතුටු නැත, මට සතුටක් නැත, මට පණ නැත, මාගේ ඇඟට පණක් නැත යනාදීන් ආත්ම වශයෙන් හෝ ආත්මීය වශයෙන් සිතන්නහුට නූපන් තීන මිද්දේ උපදී. උපන් තීන මිද්දේ වැඩේ. තීන මිද්ද දුරුවීමේ හේතු මහණෙනි පළමු ඇතිවන වීරයක්ද, ඒට බලවත් වීරයක්ද, බාධා මැඩ ඉදිරියටම යන බලවත් වීරයක්ද ඇත. එය සුදුසු පරිදි මෙනෙහි කිරීමේ බහුල බව නූපන් තීන මිද්දේ නොඉපදීමටද උපන් තීන මිද්දේ නොවැඩීමටද නොදියුණු වීමටද හේතුවය වශයෙන් තථාගතයන් වහන්සේ දේශනා කර ඇත්තේය. වීරය ගැන සුදුසු පරිදි මෙනෙහි කිරීම යනු වීරයේ අනුසස් මෙනෙහි කිරීමය. අටුවාවල තීන මිද්දේ දුරුවීමේ හේතු 6ක් දක්වා ඇත. ආහාර ගැනීම ගැන දැනීමය, ඉරියව් වෙනස් කිරීමය, ආලෝකයන් මෙනෙහි කිරීමය, එලිමහනේ විසීමය, කල්යාණ මිත්‍රයන් ඇති බවේ සුදුසු කතා යන ඒ කරුණු 6ය. බඩ තදවන පරිදි උගුරු ළඟට එනතුරු ආහාර වළඳා වාඩි වී භාවනා කරන්නට වන් කලෙහි හිස මත මහ බරක් පටවන්නාක් මෙන් තීන මිද්දේ නැග එන්නේය. පමණට ආහාර වළඳා භාවනාව පටන්ගත් යෝගාවචරයා හට ඉක්මනින් තීන මිද්දේ නොඑන්නේය. මේ පමණ ආහාරයෙන් තීන මිද්දේ ඇතිවන්නේය. මේ පමණ ආහාර ගත් කලෙහි තීන මිද්දේ නොඑන්නේයයි දන ක්‍රියා කරන යෝගාවචරයා හට තීන මිද්දේ ඇති නොවේ. භාවනාව සතර ඉරියව්වෙන්ම කිරීම සුදුසුය. එක් ඉරියව්වකින් භාවනා කරන කලෙහි තීන මිද්දේ ඇති වුවහොත් ඉරියව්ව වෙනස් කිරීමෙන් ඒ දුරු කරගත හැකිය. රාත්‍රී කාලයේ හෝ දවල් කාලයේ හෝ තීන මිද්දේ ඇති වුවහොත් ඒ වේලාවට ඇති ආලෝකයක් බලා මද වේලාවක් එය මෙනෙහි කිරීමෙන්ද තීන මිද්දේ දුරු වේ. තීන මිද්දෙන් තොරව නොනිදා වැඩ කරන වීර්යවත් කල්යාණ මිත්‍රයන් සේවනය කිරීමෙන්ද තීන මිද්දේ දුරු වේ. දූතාංගයන් පිළිබඳ වූද, වීර්ය පිළිබඳ වූද, නොනිදා සිටීම පිළිබඳ වූද කතා ඇසීම හා කිරීමත් තීන මිද්දේ දුරු වීමේ හේතුවකි. පාඩම් ඇති ධර්මයක් සත්‍යයනා කිරීම, සක්මන් කිරීම, ඇමදීම ආදී කයින් කරන වැඩක යෙදීම, ඇල්තියෙන් මුහුණ අත්පා සෝදා ගැනීම, නෑම යන මේවායින්ද තීන මිද්දේ දුරු කරගත හැකිය. කියන ලද එක් ක්‍රමයකින්වත් එය දුරු කරගත නොහේ නම් නින්දක් නිදා ගැනීමෙන්ද එය දුරු කරගත යුතුය. උද්දච්ච කුක්කුච්ච නීවරණය. උද්දච්ච යනු අකුසල චෛතසිකයකි. කුක්කුච්ච යනුද අකුසල චෛතසිකයකි. මේ දෙකින්ම යෝගාවචරයන්ට බාධා කරන්නේ, භාවනා මාර්ගයේ ආවරණය කරන්නේ සිත නොසන්සුන් කිරීම වූ එක් ආකාරයකිනි. එබැවින් ඒ ධර්ම දෙක එක් නීවරණයක් වශයෙන් වදාරා ඇත්තේය.
තීන මිද්ද දෙක භාවනාව ආවරණය කරන්නේ එකට ඉපිද එකට බැඳී සිටගෙනය. උද්දච්ච කුක්කුච්චයන්ගේ ආවරණය එසේ නොවේ. උද්දච්ච කුක්කුච්චය දෙක එක්ව සිටගෙනද ආවරණය කරයි. කුක්කුච්චයේ සම්බන්ධයක් නැතුව උද්දච්ච පමණක්ද ආවරණය කරයි. කුක්කුච්චයේ ආවරණයක් වන්නේ යෝගීන්ගෙන් ඉතා ටික දෙනෙකුට පමණය. ඒ ටික දෙනාට වුවද ආවරණය වන්නේ කලාතුරකිනි. උද්දච්චය සියලුම යෝගීන්ට නිතර නිතර බාධා කරන නීවරණයකි. උද්දච්චය යනු භාවනාවට බැසගත් යෝගාවචරයාගේ චිත්ත පරම්පරාව දිගටම භාවනාවෙහි යෙදීම් වශයෙන් පවතින්නට නොදී භාවනාරම්මණයෙන් පිටවත වූ නානාරම්මණයන් කරා චිත්ත පරම්පරාව යවන නානාරම්මණයන් සම්බන්ධයෙන් නානා කරුණු සම්බන්ධයෙන් නොයෙක් සිත් උපදවන ධර්මයකි. එක් ආරම්මණයක හෝ එක් අරමුණු කොට්ටාසයක හෝ සිතට පවතින්නට නොදීම සිත නොසන්සුන් කිරීම යයිද වික්ෂිප්ත කිරීම යයිද කියනු ලැබේ. සිත නොසන්සුන් කරන ඒ උද්දච්චය සමාධියට විරුද්ධ ස්වභාවයකි. අනාපදම් කළ තෙත් මැටිපිට උඩ සිට පොළොවට හෙළූ කල්හි පොළොව බදාගෙන නොසැලී සිටින්නාක් මෙන් සමාධියෙන් යුක්ත සිත පැමිණි ආරම්මණය තදින්ගෙන එහි නොසැලී පිහිටයි. සමාධියේ ආනුභාවයෙන් ඒ සිත් පරම්පරාවෙහි ඉදිරියට ඇතිවන සිද්ද අන් අරමුණු නොගෙන ඒ අරමුණුම හෝ ඒ කොටසට අයත් අරමුණු හෝ ගනිමින් ඒවායේ මැනවින් පිහිටමින් උපදී. එබැවින් සමාධිය ඇති යෝගාවචරයාට අතරක් ඇතිව බොහෝ වේලාවක් තමාගේ සිත භාවනාරම්මණයෙහි පැවැත්විය හැකි වේ. සුළං පිර වූ පන්දුව බිම හෙළූ කල්හි පොළව අල්ලා නොගෙන උඩ පනින්නාක් මෙන් ඇතැම් සිත් පැමිණි අරමුණ තදින් නොගෙන එයින් ඉවත්වන ආකාරයෙන් එහි සැලෙන ආකාරයෙන් උපදී. එසේ වන්නේ ඒ සිත්වල ඇති උද්දච්ච චෛතසිකය නිසාය. උද්දච්චයේ ස්වභාවයේ සිත අරමුණෙන් අරමුණට යැවීමය. එක් අරමුණක් ගෙන උපන් උද්දච්ච සහගත සිත ළඟට අන් අරමුණක් ගන්නා උද්දච්ච සහගත සිතක් උපදී. ඒට අනුතුරුව තවත් අරමුණක් ගන්නා උද්දච්ච සහගත සිතක් උපදී. සියලුම අකුසල් සිත් උද්දච්චයෙන් යුක්තය. යෝගාවචරයෙකුට භාවනා කරන කලී උපන් උද්දච්චය දුබල නම් භාවනාරම්මණයෙන් නානාරම්මණයන් ගන්නා සිත් මදක්පදී. ඉන්පසු ඔහුගේ සිත භාවනාරම්මණයට පැමිණේ. උද්දච්චය බලවත් වූ කලෙහි බොහෝ වේලාවක් නානාරම්මණයන් පිළිබඳ සිත් උපදී. එයින් ලබා ඇති සමාධියද දුබල වේ. උද්දච්චය යටපත් කොට සිත භාවනාවට ගත්තද ඉක්මනින් පිටතයයි. උද්දච්චය කාමච්ඡන්දය හා එක් වී යෝගාවචරයාගේ සිත භාවනාරම්මණයෙන් ඉවත් කොට කාම වස්තුන් කරා යවන්නේය. ව්‍යාපාදය හා එක් වී යෝගාවචරයාගේ සිත ව්‍යාපාද වස්තුන් කරා යවන්නේය. උද්දච්චය භාවනාවෙහි යෙදෙන යෝගාවචරයාගේ සිත ඔහු හා කිසිම සම්බන්ධයක් නැති, ඔහුට කිසි උවමනාවක් නැති රටේ තොටේ වැඩවලට රටේ වෙසෙන අයගේ හොඳ නරක ගැන අතීත සිදුවීම් ගැන නැවත නැවත යවන්නේය. උද්දච්චය නිසා සමහර විට යෝගාවචරයාගේ සිත කරන භාවනාව සම්බන්ධයෙන්ද වික්ෂිප්ත වන්නේය. භාවනාව පටන්ගත් කල්හි මාගේ සමාධිය දැන් දියුණුය. මට දැන් හොඳ වැටහීමක් ඇතය. මාගේ තත්ත්වය අසවල් අය හා සාකච්ඡා කළ යුතුය. ඔවුන්ගේ තතු විමසන්නට ඕනෑ යනාදී සිත් ඇතිවීමට භාවනාව සම්බන්ධයෙන් වන වික්ෂේපය. එබඳු වික්ෂේපයක් වේ නම් එය උද්දච්චය නිසා ඇතිවන්නේ බව තේරුම්ගෙන එය දුරු කරගන්නට වෑයම් කළ යුතුය. වික්ෂිප්ත වීම උද්දච්චයේ ක්‍රියාවක් බව නොතේරෙන යෝගාවචරයාට උද්දච්චය දියුණු වේ. කරන ලද පව්කම් සම්බන්ධයෙන් හා කළ හැකි අවස්ථාවේදී නොකර අවස්ථාව ඉක්ම ගිය කුසලයක් සම්බන්ධයෙන් පසු කාලයේදී ඇතිවන තැවීම දුක්වීම කුක්කුච්චය නම් වේ. කෙලෙසුන් නැගී සිටින කලෙහි ඒ කෙලෙසුන්ට වසඟ වූ පුද්ගලයාට පව්කම් කිරීම මිහිරිය. නැගී සිටි කෙලෙසුන් සංසිඳී ගිය පසු වරද තේරුම් ගැනීමේ නුවණ පහළ වූ පසු පව් කළවුන්ට කළ වරද කළ අපරාධය සම්බන්ධයෙන් මා විසින් කළේ වරදක, මට වූයේ වැරදීමකය කියා පසු තැවිල්ලක් ඇතිවේ. ඒ තැවිල්ල තුනුරුවන්ට, මාපියන්ට, පැවිද්දන්ට, ගුණවතුන්ට, වරද කළවුන්ට හා මිනීමැරුම්, ස්ත්‍රීන් අනාථ කිරීම, අනුන්ගේ දේපල පැහැර ගැනීම ආදී බලවත් අපරාධ කළවුන්ට වඩාම ඇතිවේ. කරන ලද පව්කම් සම්බන්ධයෙන් හා කළ හැකි අවස්ථාවේදී නොකර අවස්ථාව ඉක්ම ගිය කුසලයන් සම්බන්ධයෙන් පසු කාලයේදී ඇතිවන තැවීම දුක්වීම කුක්කුච්චය නම් වේ. කෙලෙසුන් නැගී සිටින කලෙහි ඒ කෙලෙසුන්ට වසඟ වූ පුද්ගලයාට පව්කම් කිරීම මිහිරිය. නැගී සිටි කෙලෙසුන් සංසිඳී ගිය පසු වරද තේරුම් ගැනීමේ නුවණ පහළ වූ පසු පව් කළවුන්ට කළ වරද කළ අපරාධය සම්බන්ධයෙන් මා විසින් කළේ වරදක, මට වූයේ වැරදීමක කියා පසු තැවිල්ලක් ඇතිවේ. ඒ තැවිල්ල තුනුරුවන්ට, මාපියන්ට, පැවිද්දන්ට,
ගුණවතුන්ට වරද කළ උන්ට හා මිනීමැරීම් ස්ත්‍රීන් අනාථ කිරීම අනුන්ගේ දේපොළ පැහැර ගැනීම ආදී බලවත් අපරාධ කළ උන්ට වඩා මැතිවේ. කෙලසුන්ට වසඟවීම නිසා කළ යුතු කළ හැකි අවස්ථාවේදී මාපියන්ට සැලකීම, දන් දීම, පෙහෙවස් විසීම ආදී පින්කම් නොකොට අවස්ථාව ඉක්ම වූ පසු පුද්ගලයන්ට කෙලෙස් සංසිඳී නුවණ පහළ වී කාරණේ තේරුම්ගත් පසු නොකොට කළ කුසලයන් සම්බන්ධයෙන් කුක්කුච්ච ඇතිවේ. විනය නූගත් පැවිද්දන්ට කැප දෙයක සිතා අකැප වැඩ කොට කළ දෙය අකප වැඩකයි දැනගත් පසුද කැප දෙයක් කොට පසු කාලයේදී කළ දෙය අකප දෙය යන හැඟීම් ඇතිවීමෙන්ද කළ දෙය වරද නිවැරදි බව තේරුම් ගත නොහැකි වීමෙන්ද කුක්කුච්චය ඇතිවේ. පසුතැවීමට හේතු වන කරුණ ඇති යෝගාවචරයන්ට භාවනා කරන කලෙහි ඒ අතීත කරුණු සිහිවන්නට පටන් ගනී. පසුතැවෙන දේශමූලික සිත් ඇතිවන්නට පටන් ගනී. මෙයින් යෝගාවචරයාහට භාවනාරම්මණයෙහි සිත පිහිටුවා ගැනීම අපහසු වේ. සිත භාවනාරම්මණයට ගතද නැවත නැවතත් එයින් බැහැරවන්නට පටන් ගනී. ඒ කුක්කුච්චෙන් කරන ආවරණයය. කුක්කුච්ච ඇතිවීමේ හේතු. මහණෙනි, සිතෙහි නොසන්සිඳීමක් ඇත. එහි නුසුදුසු පරිදි මෙනෙහි කිරීම බහුල බව නූපන් උද්දච්ච කුක්කුච්චයාගේ ඉපදීමටත් උපන් උද්දච්ච කුක්කුච්චයාගේ වැඩීමට හා දියුණුවටත් හේතුවය යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කර ඇත්තේය. උද්දච්ච කුක්කුච්චය ඇතිවන කලෙහි එය නීවරණයකයි නොසිතා එය ප්‍රහාණය කිරීම ගැන නොසිතා එයට අනුකූලව සිත පැවැත්වීම, එයම ආත්ම වශයෙන් හෝ ආත්මීය වශයෙන් හෝ සිතීම උද්දච්ච කුක්කුච්චය පිළිබඳ නුසුදුසුසේ මෙනෙහි කිරීමය. මෙසේ මෙනෙහි කිරීම බහුල තැනැත්තාට නැවත නැවත උද්දච්ච කුක්කුච්චය උපදී. උපන් උද්දච්ච කුක්කුච්චය නැවත නැවත ඉපදීම් වශයෙන් වැඩේ, දියුණු වේ. උද්දච්ච කුක්කුච්චය දුරුවීමේ හේතු. මහණෙනි, සිතෙහි සංසිඳීමක් එවත් චිත්ත සමාධියක් ඇත. එහි සුදුසුසේ මෙනෙහි කිරීම බහුල බව නූපන් උද්දච්ච කුක්කුච්චයාගේ නොඉපදීමටද උපන් උද්දච්ච කුක්කුච්චයාගේ නැවත නැවත නූපදීමට හා නොදියුණු වීමටද හේතුවය වශයෙන් තථාගතයන් වහන්සේ දේශනා කර ඇත්තේය. අටුවාවල දැක්වෙන ප්‍රහාණ හේතු. ධර්ම විනය උගත් බවය, කැප අකැප බව පිළිබඳ ප්‍රශ්න නගන බවය, විනය ප්‍රඥප්තිය අනුව වැඩ කිරීමේ පුරුද්දෙන් විනය තතු දන්නා බවය, බොහෝ කල මහණදම් පුරා ඇති මහලු තෙරුන් වහන්සේලා ඇසුරු කිරීමය, විනයදත් විනයගරුක කල්යාණ මිත්‍රයන් ඇති බවය, කැප අකැප බව පිළිබඳ වූ සුදුසු කතා යන මේ කරුණු සය අටුවාවල දක්වා ඇති උද්දච්ච කුක්කුච්ච දුරුවීමේ හේතුය. විචිකිච්ඡා නීවරණය. බුද්ධාදී උත්තමයන් ගැන හා මාර්ගඵලාදී ධර්මය ගැන සැකය, අවිශ්වාසය විචිකිච්ඡාව නම් වේ. එය එසේද මෙසේද මෙයද අනිකක්ද ඇත්තද නැතද කියා දෙපසට පනින ධර්මයක් බැවින් සමාධියට බාධා වූ සිත නොසන්සෙන් කරන ධර්මයකි. සමාධිය ආවරණය කරන, ප්‍රඥාව ආවරණය කරන, නිවන් මඟ ආවරණය කරන ධර්මයක් බැවින් නීවරණයකි. සත්වයාහට අතීත සංසාරයක් තිබූ බව, අනාගත සංසාරයක් ඇති බව, කලකම් අනුව ඔහු සැප දුක් ලබන බව, කම්පල දෙන ස්ථාන වූ අපාය, දිව්‍ය ලෝකයේ, බ්‍රහ්ම ලෝක ඇති බව, ධානාභිඥා ඇති බව, මාර්ගඵල නිර්වාණය ඇති බව, අනාගත සංසාරයේ නැති කළ උත්තම පුජ්‍යලයන් ඇති බව, සියල්ලදත් බුදුවරුන් ඇති බව යන මේ කරුණු සාමාන්‍ය ජනයාගේ සාමාන්‍ය ඥානයට අවිෂය. ඒවා සාමාන්‍ය ජනයා පිළිගන්නේ බුදුන් වහන්සේ කෙරෙහි තබන විශ්වාසය අනුවය. එහි දැකීමක් නැතිව අනුන් කෙරෙහි තබන විශ්වාසය අනුව පවතින පිළිගැනීම ස්ථීර එකක් නොවේ. එබැවින් සත්වයාහට ප්‍රත්‍යඥ භාවයේ ඉක්මවනතුරු වරින් වර ඒ කරුණු ගැන විචිකිච්ඡා ඇති වේ. අනාගත සංසාරය හා කර්ම විපාක ගැන සැකය නැගී ඇති තැනැත්තාගේ සිත මතු සුගතියෙහි ඉපදීමට කළ යුතු පින්කම් කිරීමෙහි නොනැමේ. ඒ සැකය ඔහුට කුසලයට බාධා වෙයි. කුසල මාර්ගය ආවරණය කරන්නක් වේ. ඒ නිසා ඔහුට කුසල් කිරීමට නොලැබේ. එයින් ඔහුට ස්වර්ග මාර්ගය වැසේ. මාර්ගඵල නිර්වාණය පිළිබඳ සැකය නැගී ඇති, අනාගත සංසාරය ගැන සැකය නැගී ඇති පුද්ගලයාගේ සිත පස්කම් සැප අතහැරීමට, සිල් රැකීමට, භාවනා කිරීමට නොනැමේ. නිවන් මඟ ඔහුට එයින් වැසේ. දහම් අසන්නට ලැබී, ගුණවතුන් සේවනය කරන්නට ලැබී, ශ්‍රද්ධාව ඇති වී, කාමයන් හැර නිවන් මඟට බැසගත් තැනැත්තාට සමහර විට විචිකිච්ඡා ඇති වී, ඔහුගේ සිත අවුල් වේ, වික්ෂිප්ත වේ. එයින් හේ භාවනාවෙන් පසුබසී. සමහර විට ඔහු ලබා සිටි තත්වයේද පිරියේ. සිත්හි එකක් තබාගෙන අනිකක් කියන කිසිදු අභ්‍යන්තරික ගුණයක් තමන් තුළ නැතුව ගුණවතුන්සේ පෙනී සිටින කෛරාටික වංක පුද්ගලයන්ට විචිකිච්ඡා පහළවීම අධිකය.
ඔවුහු බුදු පසේබුදු මහරහතන් වහන්සේලා සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලා දහම් පොත් ලියා තැබූ උත්තමයන් වහන්සේලා තමන් වැනියයි සිතා සෑම එකක් ගැනම සැක කරති. සත්‍යයේ පිහිටා සිටින සත්‍ය භාවිතා කරන සත්පුරුෂයාට විචිකිච්ඡා මදය. ඔවුහු තමන්සේ සත්‍ය භාවිතා කරන සත්‍යයේ පිහිටා සිටින තවත් අය ඇති බව පිළිගනිති. එයින් ඔවුනට බුද්ධාදී උත්තමයන් ගැනත් ධර්මය ගැනත් එතරම් විශ්වාසයක් ඇති නොවේ. ශ්‍රද්ධාව අඩුතරමට විචිකිච්ඡා වැඩි වේ. ශ්‍රද්ධාව දියුණු වීමෙන් විචිකිච්ඡා මද වේ. විචිකිච්ඡාව සම්පූර්ණයෙන් නැති කිරීමට ඇති උපායත් කෙසේ හෝ එය යටපත් කර භාවනාවේදී සෝවාන් ඵලයට පැමිණීමේ සෝවාන් මාර්ග ඥාණයෙන් ආර්ය සත්‍යයන් ප්‍රත්‍යක්ෂ කිරීමෙන් විචිකිච්ඡාව සම්පූර්ණයෙන්ම ඇති නොවන පරිදි දුරු වේ. විචිකිච්ඡා ඇතිවීමේ හේතු. මහණෙනි, විචිකිච්ඡා ඇතිවීමට ස්ථාන වන ධර්මයෝ ඇත්තාහ. එහි නුසුදුසුසේ මෙනෙහි කිරීම බහුල බව, නූපන් විචිකිච්ඡාව ඉපදීමේත්, උපන් විචිකිච්ඡාව නැවත නැවත ඇතිවීම වශයෙන් වැඩිවීමේ දියුණුවීමේ හේතු එයයි තථාගතයන් වහන්සේ දේශනා කර ඇත්තේය. විචිකිච්ඡාවම විචිකිච්ඡා ඇතිවන බිමය. යම්කිසි විචිකිච්ඡාවක් ඇති වූ පසු එහි පිහිටා ඒ ගැන සිතන්නා වූ පුද්ගලයාට ඒ සැක කළ යුතු බවට බොහෝ කරුණු මතුවී යයි. එයින් ඔහුට ඇති වූ විචිකිච්ඡාව තහවුරු වේ. ඒ නිසා නැවත නැවත විචිකිච්ඡාව ඇතිවේ. සුළුවෙන් ඇති වූ විචිකිච්ඡාව දියුණු වී මහත් වේ. විචිකිච්ඡාව නැතිවීමට හේතු සෙවීම නොකොට විචිකිච්ඡාව තහවුරු වන දියුණු වන කරුණු මෙනෙහි කිරීම විචිකිච්ඡාව ගැන නුසුදුසු පරිදි මෙනෙහි කිරීමය. විචිකිච්ඡා ප්‍රහාණ හේතු. මහණෙනි, කුසල ධර්මයෝ ඇත. ඒවා ගැන සුදුසු පරිදි මෙනෙහි කිරීම බහුල බව, නූපන් විචිකිච්ඡාවන් නොඉපදීමටත් උපන් විචිකිච්ඡා නොවැඩීමටත් නොදියුණු වීමටත් හේතුවය වශයෙන් තථාගතයන් වහන්සේ දේශනා කර ඇත්තේය. කුසලයන් ගැන සුදුසු පරිදි මෙනෙහි කරන්නහුට ඒවායේ තතු අවබෝධ වන කලී තෙරුවන් කෙරෙහි පැහැදීම වැඩි වේ. එයින් විචිකිච්ඡා පහළ වීම අඩු වේ. අටුවාවල දැක්වෙන විචිකිච්ඡා ප්‍රහාණ හේතු. ධර්ම විනය උගෙන ඇති බව, රත්නත්‍රය පිළිබඳ ප්‍රශ්න කරන බව, විනයෙහි පළපුරුද්ද ඇති බව, රත්නත්‍රයේ ගුණ පිළිබඳ විනිශ්චය සහිත දැනීම ඇති බව, ශ්‍රද්ධාධික කල්යාණ මිත්‍රයන් ඇති බව, රත්නත්‍රය පිළිබඳ කතාව යන මේ කරුණු සය අටුවාවෙහි දක්වා ඇති විචිකිච්ඡා ප්‍රහාණ හේතුය. පිටකත්‍රයේ ධර්මපාලි වශයෙන් හා අර්ථ වශයෙන් උගන්නා තැනැත්තාට උගත් තැනැත්තාට ඒ දැනීමේ හේතුවෙන් විචිකිච්ඡා පහළ වීම මත වේ. ධර්මයේ පිළිබඳ දැනුමක් නැති භාෂා ශාස්ත්‍ර පමණක් උගත් අයට බොහෝ විචිකිච්ඡා පහළ වේ. තෙරුවන් ගුණ දතුවන්ගෙන් ඒවා ගැන බොහෝ ප්‍රශ්න කරන තැනැත්තාට බොහෝ තෙරුවන් ගුණ දැනගන්නට ලැබීමෙන් තෙරුවන් කෙරෙහි විශ්වාසය තහවුරු වේ. එයින්ම පරලොව ඇත යනාදී කරුණු ගැන දැනීමද ඇති වේ. එයින්ම පරලොව ඇත යනාදී කරුණු ගැන පිළිගැනීමද දැඩි වේ. එයින් ඔහුට විචිකිච්ඡා පහළ වීම මද වේ. විනය භික්ෂූන්ට නොයෙක් විට විචිකිච්ඡා ඇතිවීමට හේතු වේ. කැප අකැප බව විනිශ්චය කිරීම, ආපත්‍ය අනාපත්‍ය විනිශ්චය කිරීම, උපසම්පදා කර්ම, සීමා සම්මුති ආදී විනය කර්ම කිරීම මේවායින් විනය පිළිබඳ පළපුරුදුකම් ඇතියන්ට විනය සම්බන්ධයෙන් පහළ විය හැකි විචිකිච්ඡා මද වේ. තෙරුවන් නාඳුනන පුද්ගලයන්ට විචිකිච්ඡා බහුලය. තෙරුවන් ගුණ විනිශ්චයක් ඇතිව දැනගත් අයට විචිකිච්ඡා මදය. සුවිසි මහා ගුණේ නැමැති ග්‍රන්ථය කියවීමෙන් තෙරුවන් ගුණ පිළිබඳ සෑහෙන දැනුමක් ඇති කරගත හැකිය. තෙරුවන් ගුණ නොපිළිගන්නා වූ, තමන්ට අවශ්‍ය ධර්මය නොපිළිගන්නා වූ අශ්‍රද්ධාවත් පුද්ගලයන් ඇසුරු කිරීමෙන් විචිකිච්ඡා බහුල වේ. වක්කලී තෙරුන් වහන්සේ වැනි සුප්‍රබුද්ධ දුකියා වැනි ධනංජානි පැමිණිය වැනි සද්ධාධික පුද්ගලයන් සේවනය කරන්නන්ට විචිකිච්ඡාව තුනී වේ. තෙරුවන් ගුණ දැක්වෙන ධර්මදේශනයන් ඇසීම, ධර්මදේශනා පැවැත්වීම, තෙරුවන් ගුණ විස්තර කර ඇති දහම් පොත්, දහම් ලිපි කියවීම, තෙරුවන් ගැන කතා කිරීම යන මේවායින්ද නූපන් විචිකිච්ඡා නූපදී, උපන් විචිකිච්ඡා දුර වේ. යෝගීහු නිවන් මඟ අවුරන මේ නීවරණය ප්‍රහාණය කොට දුකින් මිදීමට සමත් වෙත්වා. සකල සත්වයෝ සුවපත් වෙත්වා. චත්තාලීසාකාර මහා විපස්සනා භාවනාව ග්‍රන්ථය මෙයින් නිමයි. සියලු දෙනාට නිර්වාණය සාක්ෂාත් වේවා.